තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සමිනා. මම මේ අර මහා හත්තිපදෝපම සූත්‍රයේ සමිනාස මේ මදහරිය තියෙනනේ සමිනාස අර අවත්නි ඉතින් අධ්‍යාත්මික ඇස නොමුදුනේ වේද කියලා එතන සමිනාසේ මේ තුන් විදියක් කතා කරනවානේ සමිනාස. පළවෙනි එක කියනවා ඇස නොබෙදිනේ බාහිර රූපයක් ආපාතන ආවේ නැහැ කියලා. දෙවෙනි එක කියනවා සමිනාස ඇස නොබෙදුනා රූපයක් ආපාතනය වුණා නමුත් පංච සමන්නාහාරය වෙන්නේ නැහැ. තුන්වෙනි එක කියනවා සමිනාස ඇස නොබෙදිනේ රූපය ආපාතනය වෙලා පංච සමන්නාහාරය එක්කලා විඥානයගේ පාතු භාවයත් එක්ක පංච උපාදානස්කන්ධය ගැන කතා කරනවා. දැන් සවනස එතනදී දෙවෙනි අවස්ථාවයි තුන්වෙනි අවස්ථාවයි ගත්තාම සවනස දැන් තජ්ජෝ සමන්නාහාරය කියන්නේ එයින්ම හටගත් එයින්ම නිපන් කියන එකනේ සවනස. එතකොට ඇයි දෙවෙනි අවස්ථාව නොවෙන්න ඇයි තුන්වෙනි අවස්ථාවට විතරක් ඒක ගණනෙන්න කියන ප්‍රශ්නයක් තියෙනවා සවනස. ඒක සවනස මම කියන්නේ දිගටම මට තිබ්බ ප්‍රශ්නයක් ඒක. මොකද එහෙම හම්බුනොත් විතරයි විඥානයේ පාතුමාවයත් එක්කලා පංච උපාදානස්කන්ධයක් ගැන කතා කරන්නේ. එතකොට සවනස අපි මහා පුණ්‍යම වගේ සූත්‍රයක් ගත්තොත් පංච උපාදානස්කන්ධයට ඡන්දය මූලිකයින්නේ සවනස තියෙන එතන මහා පුණ්‍යම සූත්‍රයේ. එතකොට හැබැයි සවනස දැන් මෙතන තියෙන්නේ තුන්වෙනි අවස්ථාවේ සමන්නාහාරය වෙන්න හේතුවක් පෙන්වන්න බෑනේ සවනස. එහෙම පෙන්වනව නම් හේතුවක් දෙවෙනි අවස්ථාවටත් ඒක සත්‍ය වෙන්නේ. හැබැයි තුන්වෙනි අවස්ථාවට සමන්නාහාරය යෙදෙනවා කියලා ඉවරලා එතනින් පස්සේ ස්වාමීන් වහන්සේ පංච උපාදානස්කන්ධයන් ගැන කියනවා. ඒකත් කියන්නේ ස්වාමීන් වහන්සේ පංච උපාදානස්කන්ධය මේ සංඝහං ගච්ඡති කියලා. ස්වාමීන් වහන්සේ මට ඒකත් පොඩි ඒ අර්ථය කියන එක මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සංඝහං ගච්ඡති කියන එක කියන්නේ සකස් වෙනවා කියන වැඩිය ඊට වැඩිය යමක් එතන කියවෙනවා කියලා මට හිතෙනවා. සන්නද මම ඕක ඉන්න ඊට පස්සේ දිගටම ওই පැත්තෙන් මම බැලුවා සන්නද මේ දැන් මේ කතා කරන්නේ අපි කය ගැන කියලා ගත්තොත් සන්නද පටවිය කියන එක ගැන. එතකොට සන්නද රූපය කියන්නේ පංච උපාදානස්කන්ධය ගැනම කියලා මේ ඒත් මහා ත්‍රිපිටක සූත්‍රයේ සන්නද මහා ත්‍රිපිටක සූත්‍රයේ මුලට ගියොත් පංච චතුරාර්ය සත්‍ය කියලා දුක්ඛ ආර්ය සත්‍ය කියලා රූප උපාදානස්කන්ධය කියලා ඊට පස්සේ කතා කරනවා චත්තාරිච මහ භූත චතුරාර්ය මහ භූත උපාදා රූප කියලා. ඒක සමහරවිට චත්තාරිච මහ භූත කියන එක පඨවි ආපෝ තේජෝ වායෝ කියලා පඨවි විස්තර කරන තැනදී සමහරවිට අච්චත්තම් පච්චත්තම් කක්කලං කරිගතං උපාදීනන්නේ සමහරවිට කියන්නේ එතනදී විග්‍රහය වෙන්නේ. එතකොට සමහරවිට මම ඕකත් එක්කම ඊට පස්සේ අනිත් පැත්තට බැලුවා ධාතු විභංග සූත්‍රය. ධාතු විභංග සූත්‍රයේ සමහරවිට ඔය හා සමානවම පඨවි විස්තර වෙනවා සමහරවිට. ඔව්. එතනදී සමහරවිට හැබැයි පුරුෂයා කියන එක විස්තර කරන්න ගිහින් තමයි කියන්නේ හැබැයි එතනදී කතා කරනවා අට්ඨාරස මනෝපවිච්චලක. සමහරවිට මම ඔය ටික පොඩ්ඩක් බැලුවා සමහරවිට
කොහොමද ඒක වෙන්න පුළුවන් කියලා. එතකොට එහෙම බැලුවහම සායනස මට තේරෙන විදිහට මේ අජ්ජත්ය කියන එක පනවන එකක් ඉන්නේ කොයි හරි තැනක. අජ්ජත්ය කියන එකක් ඒ කියන්නේ සායනස පටවි කියන තැනදී අජ්ජත්ත පච්චත්ත කක්කල කරගත උපාදීන කියන තැන අජ්ජත්ත පච්චත්ත තමා තුල කක්කල කරගත කියන්නේ අපි පටවිය කියලා දැන් ගන්න විදිය උපාදීන ස්වභාවය. හැබැයි ස්වාමීන් වහන්සේ මට මොකද දිගටම හොයාගෙන යනකොට බැලුවොත් එහෙම සායනස මොනවත් කරලවත් කවුද මේ අජ්ජත්ත කියලා පනවන එක කියලා හොයන්න බෑ. සහ ඒ කියන්නේ දැන් මොන ආයතනෙන්ද සායනස මොන ඒ කියන්නේ මොකක් හරි දැන් අපිට ආයතන 6ක ක්‍රියාකාරීත්වයක් විදිහට නෙන්නේ සායනස. එතකොට කායට පුළුවන් ද මොකද සායනස පටවිය විග්‍රහයේ තියෙන්නම කයේ කොටස් ටික. එතකොට කයට පුළුවන් ද කය ගැන දැනගන්න. කයට කය ගැන කයට කයක් එහෙම දැනගන්න බෑ. කියන්නේ හදයි කියලා මනින්නේ මැනීමක් කොහොමද? මැනීමක් එන්න බෑ සායනස. මොකද සායනස මැනීමක් වෙන්න නම් තද බවක් මනින්න මොකක් හරි කියන්නේ සායනස සාපේක්ෂ මනින්න නැවතත් කවුරු හරි කතන්දරයක් කියන්නේ. කියන්නේ තද මනින්න සාපේක්ෂ කතන්දරයක් කරන්න කවුරු හරි ඉන්න ඕනේ. ඒකටත් උත්තරයක් නැහැ. එතකොට සායනස ඊළඟට උපාදින්න කියන්නේ සායනස ඇත්තටම නිකන් එතන නිකන් කතා වෙන්නේ ඇති බවක් කියලා ගැනෙනා වගේනේ. ඇති බවක් කියන වගේ තමයි සායනස මට තේරෙන විදිහට. දැන් අනිත් පැත්තට ගත්තාම සායනස දැන් අපි අර ඊළඟට මේ ආය මහා වහතිපදම සූත්‍රයේ තුන්වෙනි අවස්ථාවේ ඇස ඇතිකල්ලි රූප ඇතිකල්ලි ඒ විදිහට ගත්තොත් එම් කායට පොට්ටබ්බයක් කියන අවස්ථාවේ සායනස විඥානයේ පාදුභාවයකුත් එක්කලා ඔන්න ස්වභාවයක් ගැන කතා කරන්න පුළුවන්. හැබැයි එතකොට අජ්ජත් බහිද්දයකුත් එක්කලා විතරයි. අජ්ජත්යක් තනියෙන් කතා කරන්න බෑ. කරලි බලලා මෙහෙම එකක් හොයන්න බෑ. ඕක සායනස මම බැලුවා ඊට පස්සේ රහෝගර සූත්‍රය. රහෝගර සූත්‍රයේ සායනස අජ්ජත් සමුදය අජ්ජත් වය අජ්ජත් සමුදය වය බහිද්ද සමුදය බහිද්ද වය බහිද්ද සමුදය වය අජ්ජත් බහිද්ද සමුදය අජ්ජත් බහිද්ද වය අජ්ජත් බහිද්ද සමුදය වය සායනස අර තුන්වෙනි එක වගේ එකක් තමයි සායනස මට තේන්නේ සතර සතිපට්ඨානෙදී යෙදෙන්නේ. ඔන්න ওই ටික තමයි සායනස ටික මම මේ දල වශයෙන් සායනස මම බලපු විදිහට ගත්තාම සායනස එතකොට මට පේන්නේ අපි දැන් මේ අද කතා කරන අජ්ජත් පටවිය කියන එක හරි විදිහට ගත්තොත් අපිට පණවන්න බෑ. එතකොට සායනස ඊට පස්සේ කියන අජ්ජත් පටිය වගේම බහිද්ද කියලා. එතකොට සායනස බහිද්ද අපිට හොයන්න දෙයක් නැහැ. එච්චරයි. හැබැයි වෙන්නේ ස්වාමීනන්ස අර තුන්වෙනි අවස්ථාව මේ මහා හත්තිපුදුම සූත්‍රයේ එතනට ගත්තාම ස්වාමීනන්ස අර දෙක එකතු වෙනවා කියන තච්චෝ සමන්නාහාරය කියලා බොරු වැඩක් වෙනවා. ඒ බොරු වැඩෙන් තමයි ස්වාමීනන්ස මේ ඔක්කොම කතන්දරේ ඉන්නේ. ඒ අජ්ජත් බහිද්ද එකතු වෙන්නේ නැතුව ස්වාමීනන්ස මෙතන කිසි දෙයක් වෙන්නේ නැහැ. අජ්ජත් බහිද්ද එකතු වුණාම අර විඥානයේ පාතුමායත් එක්කලා තමයි සමහරවිට පංච උපාදානස්කන්ධයක් ගැන කතා කරන්නේ. ඒක එහෙම නැතුව සමහරවිට කිසිම තැනක දැන් විඥානයක් අජ්ජත්යකට විතරක් විඥානයක් දාගෙන තැනක් නැහැ සමහරවිට. ඔක තමයි සමහරවිට මේක සමහරවිට ඔක පොඩ්ඩක් මේකේ මේ කොන්ටික පොඩ්ඩක් ප්‍රශ්න ගොඩක් ටික බලමුකෝ ඕකේ ඒ කරුණු ඉස්සලාම බලමුකෝ මහා අත්තිපදෝක්ම සූත්‍රේ. එතකොට ඉස්සලාම අපි ඉගෙන ගන්න ඒ කියන්නේ ඔක ඉගෙන ගන්න බහින්න යන කෝණයෙන්ම බලන්නට ඕන. ඒ කියන්නේ අපි හිතමු පරියායක් නෙමෙයි. පරියාය කියන්නේ යම්කිසි කරුණු ටිකක් නෙමෙයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ප්‍රතිපදාවක්. එතකොට
ප්‍රතිපදාවක් කියන කෝණයෙන්ම බහින්නට ඕනේ. ප්‍රතිපදාවක් කියන කෝණය කියනකොට දැන් අපි තවත් මේකේ තව ටිකක් ලිහිල් කරගත්තොත් මේක මාර්ගයක්. ඒ කියන්නේ අපි ගත්තොත් මහාත්පදෝප මුල ඉඳලා අග වෙනකම්ම තියෙන්නේ මාර්ගයක්. මාර්ගයක් කියන කාරණාවේ අර්ථය ගමන් කිරිල්ලක්. ගමන් කිරිල්ලක් කියන එකේ අර්ථය යම් කරුණු ටිකක් ඉක්මවා තව ඉස්සරහට යනවා. ගමන් කරනවා කියන්නේ ඒකනේ. දැන් අපි සාමාන්‍ය ලෝක විහාරයෙන් උනත් ගමන් කරනවා කියන්නේ වාහනයක් ස්ටාර්ට් කරලා යන්න ගියාම කොළඹ ඉඳලා මාතලේ යන්න ගියොත් එහෙම ගමන් කරොත් මේ අර වරකපොළ නිට්ටඹ කුරුණෑගල ඔක්කොම ඉක්මවනවා. ගමන් කරන්නේ නැතුව හිටියොත් කොළඹම ඉන්නවා. එතකොට එහෙනම් මේ පෙන්නන සූත්‍රය ප්‍රතිපදාවක් මාර්ගයක් ඉස්මතු කරලා තියෙන්නේ. ඒතර ලෝකෝත්තර ප්‍රතිපදා පෙන්වන සියලු දේශනා හිමයි. ලෝකෝත්තර ප්‍රතිපදා පෙන්වන සියලු දේකම තියෙන්නේ. දැන් අපි අරෂ්ඨංග මාර්ගය කියලා වචනයකින් කතා කරාට ඒක මාර්ගයක් කියන කාරණාව නිර්වචනය වුණොත් එහෙම අපට මාර්ගය කියන එක නිර්වචනය වීමදී ඉස්මතු විය යුතුයි තැනක් යමක් කියන කාරණාව ඉක්මවලා ගමන් කිරීම කියන කාරණාව. ඔන්න ඔය කෝණයෙන් බලන්න ඕනේ. අපි ඔය කෝණේ මුල් කරගෙන බලමුකෝ ඉස්සෙල්ලාම ධාතු විභංග සූත්‍රයට බහැලා. එතකොට ඔය කෝණයෙන් පටන් ගන්නෙ ලෝකෝත්තර ධර්මයක් කියලා දෙන්නේ ඉන්න තැන ලෝකේ ඉන්න කෙනෙකුටද රහත් වෙච්ච කෙනෙකුටද කියන එක. ලෝකේ ඉන්න කෙනෙකුට. එතකොට ඉන්න කෙනෙකුට පෙන්වන්නේ මොකක් වෙන්නද ගමන් කිරිල්ලක්. මොන ගමන් කිරිල්ලක්ද කෝණ වෙනස් කරන ගමන් කිරිල්ලක්. පෙන්වන්නේ කෝණ වෙනස් කරන ගමන් කිරිල්ලක් මිසක් ලෝකේ ඉන්න කෙනෙකුට ඉන්න විදිහදීම යන එකක් නෙමෙයි. දැන් අපි සාමාන්‍යයෙන් ලෝකේ පරියායෙන් ගත්තොත් නම් ගමන් කරනවා කියනකොට ඒ ගමන් කිල්ල තියෙන්නේ තමන් ඉඳලා බාහිරව යන එකක් නේ තියෙන්නේ ඉදිරියට. ඒ කියන්නේ බාහිර වෙනස් වෙවි යන එකක් නේ තියෙන්නේ. නමුත් ඒ කියන්නේ ඕනම ගමන් කිල්ලක් කතා කරාම අපි ඒ කියන්නේ මම මැදිහත් වෙලා. නමුත් මෙතනදී පෙන්නේ මම හිමව ඒ කියන්නේ ඉන්න තැනමයි ඉන්නේ. කොහෙවත් යන්නේ නැහැ. ඉන්න තැනමයි ඉන්නේ ගමන් කිරිල්ලක් වෙනවා කෝණය වෙනස් වෙන විදිහට. එතකොට කෙනා කියන්නේ අපි භෞතිකව නැත්නම් අපි මානසිකව නැත්නම් අපි ඉන්න මම මේක කිසිදු වෙනසක්. ඒ කියන්නේ මේ ස්වභාවය කියන කාරණාව එක්ක ගත්තාම ඒකෙදි මට යමක් ලැබෙනවා කියන කාරණා ඉක්මවල ඉන්න කෝණයෙන් අනිත් කෝණයට මාරු වෙන එක ඔන්න ඔය ගමන් කිරිල්ල තමයි ගමන් කිරිල්ල වෙන්නේ. ඔකනේ ධර්මයේ අර්ථය විය යුත්තේ. දර්ශනයේ සුවිසුද්ධ වෙන්නෙත් දර්ශනයකට යන්නෙත් මාර්ගයකට යමු වෙන්නෙත් ඔය මොන කාරණාවකවත් ඔය ටික තමයි අර්ථය වෙන්නට ඕන නැත්තේ. එහෙනම් දේශනාව විග්‍රහ කරනකොට ඔය කෝණේ විග්‍රහ වෙලා තියෙන්න ඕනේ. ඉන්න කෙනෙකුට ලෝකේ ඉන්න කෙනෙකුට ගමන් කිරිල්ලක් වෙන විදිහට ඒ කියන්නේ කෝණය වෙනස් වෙන විදිහේ යම්කිසි ප්‍රතිපදාවක් ඒ තුලින් ප්‍රකට වෙන්නට ඕනේ. ඒ තුලින් ඒක ප්‍රකට වෙලා තියෙනවා. ඒ ප්‍රතිපදාව. මම පුංචි උදාහරණයකට මෙහෙම කියන්නම්කෝ. දැන් ඔන්න දැන් අපි හිතමු ඩයිස් මහත්තයා ඉන්නවා ගෙදර. කවදාවත් ඇවිල්ලා නැහැ මාතලේ. දැන් මේ කෝණය වෙනස් කරගන්න ඕන. කෝණය වෙනස් වෙන හැටි. දැන් ඩයිස් මහත්තයාගේ කෝණේ තියෙනවා ගෙදර තියෙන කෝණය. කියන ගෙදර ස්වභාවය ඒ කෝණේ තියෙනවා. දැන් මාතලේ එන්නට ඕනේ. දැන් මාතලේ එනකොට ඩයිස් මහත්තයාට දැන් හැම වෙලෙම තියෙන්නේ කියන්නේ පේන ටික ඔක්කොම තියෙන විදිහට කොහෙ ගියත් වැසිකිළියක් තියෙන්නට ඕනේ, බාත්රූම් එකක් තියෙන්නට ඕනේ, සාලයක් තියෙන්නට ඕනේ. ඔය කරුණු ටිකක් තියෙනවා නම් එතකොට ඒ කෝණෙම ඉන්නේ. හැබැයි දැන් ඔන්න විස්තර කරලා පෙන්නනවා ක්‍රමානුකූලව මේ මාර්ගයේ එනකොට තියෙන විවිධ දේවල්. එතකොට දැන් මෙතන ඉද්දිම. එතකොට දැන් අර විදිහට ටික මේ ඒ කරුණු හැබැයි මෙතන පාදක වෙලාමයි කතා කරන්න වෙන්නේ. මොකද වෙන මොකක් කියන්න එකක් නැහැනේ.
වෙන නිමිති මුකුත් දන්නේ නැහැ. එතකොට ඒ කරුණු පාදක කරගෙන හැබැයි මේ කෝණේ අයින් වෙන විදිහට මේ නිමිති නෙමෙයි තියෙන මේකෙන් මොනවා හරි ටිකක් පාදක කරන කතා කරන්නේ. ඔන්න ඔය විදිහට කියලා දෙනවා. අන්න ඒ වගේ චත්තාරීසක සූත්‍රයේ නෙමෙයි හත්තිපදෝම සූත්‍ර අපි ගත්තොත් සාරිපුත්ත සාන්නාසී විග්‍රහ කරනවා චතුරාර්ය සත්‍ය. දැන් කාටද කියලා දෙන්නේ? ලෝකයට. වෙන කාටවත් නෙමෙයිනේ. ලෝකයට. මොකද්ද කියලා දෙන්න යන්නේ ගමන් කෙරිල්ල. දැන් මේකේ විස්තරයක් කියලා දුන්නා. දැන් ඉස්සල්ලාම අපි මේ ළඟදී කතා කරේ ධර්මයේ ඉගෙන ගන්නකොට ඉස්සල්ලාම සුතය කියන එක තියෙන්න ඕනේ කියලා. පස්සේනේ අර්ථකථනේ. එතකොට දැන් සුතේ විග්‍රහ කරලා පෙන්නනවා ජාති සංජාති මේ ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ ඔය ටික කියලා ඊළඟට මොකද්ද පංචපාස්කන්ධ දුක්ඛ කියලා සමුදය ඔක්කොම කියලා විස්තර කිව්වා. දැන් මේ බුද්ධ වචනේ කියලා දුන්නා. ඊළඟට දැන් මේක දැන් ඔන්න හරියටම එච්චරනේ බුද්ධ වචනේ තියෙන ආර්ය සත්‍ය ඒ ටික තමයි විග්‍රහය. දැන් ඕකේ දැන් ඔන්න විස්තර කරන්න යනවා. දැන් මේකේ එකක් ගත්තා වුණ. පංච උපාදානස්කන්ධය කියන එක. දැන් ඒත් දැන් කියන්න පටන් ගන්නෙ ඒ වචනේ බුද්ධ වචනේ තියෙන කාරණාව ගත්තා අරගෙන දැන් ඉන්නේ කොහෙද තාම? ඉන්න කෝණේ ලෝකේ කෝණේනේ. අලෝකේ කෝණේ. එතකොට දැන් වෙනස් විය යුත්තේ මොකද්ද? ලෝකෝත්තර කෝණයට හැරෙන්න ඕනේ නේ. බුදුරණවහන්සේ දුන්න ධර්මයේ ඒකටනේ දුන්නේ. ලෝකේ කෝණේ ඉන්නේ ලෝකෝත්තර කෝණයට හැරෙන්න ඕනේ. දැන් ඔන්න සාරිපුත්‍ර සානස පංචපාස්කන්ධය කියන එක ගත්තා. මොකද සංකීර්තේන පංචපාදනස්කන්ධා කියවනේ. දැන් ඒක ගත්තා. තාමත් ලෝකේ කෝණේ. එතකොට දැන් ලෝකේ කෝණේ කරුණු අරගෙනමයි දෙන්නත් ඕනේ නැත්තේ. දැන් පංචපාස්කන්ධය කියන කාරණාවන රූප උපාදානස්කන්ධෝ වේදනා උපාදානස්කන්ධෝ කියලා ඒ පහක් කියලා දුන්නා. දැන් ඒකත් බුද්ධ වචනේනේ. තම අර්ථය නෑ බුද්ධ වචනේ. ඒකමනේ බුද්ධ වචනේ තියෙන්නේ. පංචපාදනස්කන්ධය කියනට ඔන්න ඒ පහ කිව්වා. ඒක බුද්ධ වචනේ. සුතය කියන කොටසනේ. සුතය කියන කොටස. කියන්නේ සුත කියන කාරණාව. ඊළඟට දැන් මේකේ උන්න පළවෙනි එක. බුදුරණවහන්සේ දෙක පිළිවෙලකට මොකක් හරිනේ කියලා තියෙන්නේ. එකකට රූපය කියලා තියෙන්නේ. දැන් රූපය වන සාරිපුත්‍ර සාන්නාංශේ විග්‍රහ කරන්න යනවා. දැන් මේ කියලා දෙන්නේ කාටද තව? පටන් ගන්නෙ තම ලෝකෙට. ලෝකේ ඉන්න අයට කියලා දෙන්න පටන් ගන්න රූපය කියන්නේ මොකද්ද කියලා. එතකොට මේක කියලා දෙනකොට වෙනස් වෙන්නට ඕනේ හැබැයි කෝණය. රූපය කියලා දෙන්න යනවා දැන් බුද්ධ වචනේ තියෙන ටික අරගෙන දැන් විස්තර කරලා දෙන්න යනවා. ඊළඟට දැන් ඔන්න රූපය තම ලෝකේ. ලෝකේ ඉන්න කෙනෙකුට කතා කරනවා රූපය කියනකොට ඔන්න විස්තරයක් බුද්ධ වචනේම තියෙන එකක් ගන්නවා. චත්තාරෝච මහා භූත චතුර්ණංච මහා භූතං උපාදාය රූපං. දැන් මේකෙදී දැන් ඇත්තටම ගත්තොත් එහෙම ඔන්න ටිකක් ඒ සමාජයේ මිනිස්සුන්ට අමුතු නිර්වචනයක් එන්න පටන් ගන්නවා. ඒ සමාජයේ මිනිස්සුන්ට. අපේ සමාජයට නෙමෙයි ඒ සමාජයේ මිනිස්සුන්ට. මොකද එතකන් කියපු කාරණු ඒ සමාජයට ප්‍රශ්නයක් නැහැ. එයාලගේ ටිකමයි කිව්වේ. එයාලගේ ටිකම කිව්වා ජාති දුක, ජරා දුක, ඒ වගේ අර පොඩි වෙනසක් තියෙනවා. නමුත් ඊට වඩා අර සාමාන්‍ය ටිකක් තියෙනවා ඒ කට්ටියන්ට. එයාලගේ සමාජයට. අර වෙනසට වඩා දැන් ඒක ඉගෙන ගත්ත ටික නිසා හිතන්න ගත්තේ නැහැ අනිත්‍ය වට දැන් පංචපාස්කන්ධ ටික තමයි දැන් අරගෙන කතා කරනකොට ඒකේ රූපේ කියන එකත් ඒ සමාජයට තේරෙනවා. රූපේ විග්‍රහය ඔන්න බුද්ධ වචනේ දෙනකොට ඔන්න කතා කරා හතර මහා භූතත් හතර මහා භූත උපාදායයි කියලා. එතකොට ඒ සමාජයට පොඩි මේ අමුත්තක් එනවා. තාම ඉතින් එයාගේ කෝන්ට කියන්නේ. හැබැයි අමුත්තක් ආවට මේ තව තියෙනවා එයාලගේ සමාජයට අයිති දේවල්. ඊළඟට සාරිපුත්තයන් වහන්සේ විග්‍රහ තාම කෝණේ වෙනස් නැහැ. දැන් හිතන්න ඕන පුංචි ට්‍රික්ස් එකක් ආවා. ඒ කියන්නේ මේ මොකක් හරි පොඩි වෙනසක් ආවා. මොකද අර මේ රූපේ පෙන්නපු විග්‍රහය හතර මහා භූතච්ච හතර මහා භාත උපාදායච්ච පොඩි වෙනසක් ආවා. ඊට පස්සේ ඒකේදී ඔන්න හතර මහා භූත කියනකොට පඨවි ආපෝ තේජෝ වායෝ. ඒකත් සමාජයේනේ. ඒකත් එයාලට ප්‍රශ්නයක් නැහැ. දැන් අර එකින් එක අරගෙන මේ ක්‍රමානුකූල සාරිපුත්‍ර සාන්නාංශ මේක විග්‍රහ කරන්න යනවා. පඨවි කියනකොට ඒකත් එයාලගේ සමාජයට. එතකොට දැන් ඔන්න පඨවි විග්‍රහ කරන්න යනවා. තාම එයාලගේ ඒ කියන්නේ ඒ කෝණේ තාම දැන් මේ ඒ කරුණ අරගෙන මේ කතා කරනවා. පඨවි. පඨවි කියනකොට ඔන්න කතා කරා අජ්ජත්තයි බහිද්දයි. තාම මේ කෝණ වෙනසක් නැහැ. මොකද තාම මේ ලෝකේ ඒ කියන්නේ දැන් මේ විස්තර කිරිල්ලන්නේ මේ කරන්නේ. දකින්න විදියක් නෙවෙයි විස්තර කිරිල්ල. කියලා දෙන එක. දකින්නවා කියලා කියන්නේ නැහැ.
මොකද්ද කියලා මේ විස්තර කිරිලා තියෙන්නේ. ඔන්න අජ්ජත් බහිද්දා කියලා දැන් ඔන්න කතා කරා. එතකොට දැන් මුලින්ම පුංචි විදියට ආවා ටික මේ කෝණයට විනාශ වෙන්න ඕන විදිහට. නමුත් තාම මේ ඒ සමාජයේ මිනිස්සුන්ට විවහාරික වූ අර්ථාන්විත කරුණෙන් තමයි කතා කරගෙන යන්නේ. හැබැයි පුංචි කරුණු ටිකක් ආවා. ඊළඟට පඨවි අජ්ජත්තයි සහ බහිද්දා. හරි ඒකත් හරි. මොකද අජ්ජත් බහිද්දා කියලා පැනවීමක් ලෝකේ තියෙනවනේ. ඒක අලුත් එකක් නෙමෙයිනේ. ඔන්න ඒ විග්‍රහයත් යාලට ඔන්න හරි ටිකක්. ඊළඟට ඒකෙත් ආයෙසි අපි රුක්සටහන් අදින්නේ රුක්සටහන් ඇඳලා ගිහිල්ලා මේ අවසාන එකක් ගන්නෙ. ඔන්න ඔය වගේ දැන් මේ අර ආර්ය සත්‍ය කියන කාරණාව අරගෙන ඒකේ එක කරුණක් ටික අඩු කරන ගිහිල්ලා තාම මේ ඒකේ ඒ කියන්නේ ලෝකයේ අදාළ කාරණාව එක්කම යම්කිසි කාරණාවකට අගටම එනවා මේකේ කරුණක් තව කතා කරන්න. හැබැයි ඒ එනකොට ටික කෝණේ වෙනස් වෙන්න ඕන විදිහේ පුංචි කරුණු දීලා තියෙනවා. ඒක ලොකුවට අහුවෙන්නේ නැති නිසා මේක විස්තර විභාග වශයෙන් අවශ්‍ය වෙලා තියෙනවා. විස්තර විභාග වශයෙන්. දැන් විස්තර විභාග වශයෙන් අවශ්‍ය නැහැ ප්‍රඥාව අධික කෙනෙකුට. අනිත් කෙනෙකුට තමයි විස්තර විභාග වශයෙන් අවශ්‍ය. අර අනිත් කෙනෙකුට නම් අර ආර්ය සත්‍ය කිව්වනම් ඇති. පුරුෂ පරිබ්‍රාජකට තියෙන මේක කිව්ව ගමන්ම එයාලට ආයෙ වෙන මොකුත් කියන්න ඕනේ නැහැ. එච්චර නෝනා. දැන් එහෙම නැත්නම් අනිත් අය ගත්තහම මේක ක්‍රමානුකූලව යන්නට එනවා. තාම මේ විස්තර විභාග කරගෙන දෙන්නේ. දැන් පටවිය විග්‍රහ කරනවා. තාම කෝණේ මේ විදිහටමයි. ඊළඟට පටවිය අජ්ජත බහිද්දා කිව්වා. හරි. දැන් ඒකෙත් බහිද්දා අපිව අතහරිමුකෝ. දැන් ඒකත් නෙමෙයිනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉස්සල්ලාම එහෙනම් ආයෙත් අනිත් පැත්තට ගත්තා අජ්ජත්තයට. අජ්ජත්තයට අරගෙන අජ්ජත්තය කියන කාරණාවේ පටවිය. තාම මේ ඒ කෝණයටම කතා කරනවා. අජ්ජත් පටවිය කියලා බලනකොට ඔන්න කක්කල කරිගත දැන් ඒක තේරෙනවනේ. ඔන්න ඒක තේරෙනවා. කක්කල, තද, ගොරෝසු මේ ටික ඔන්න දැන් පඨවි කියන කාරණා නිර්වචනයක් තියෙනවා සමාජයේ. කක්කල කරිගත. පඨවි නිර්වචනේ. ප්‍රායෝගිකත්වයේ අධ්‍යක්ීම නෙමෙයි පඨවි නිර්වචනේ. කක්කල කරිගත තද ගොරෝසු. අජ්ජත් පච්චත් කියලා දැම්මා. අජ්ජත්නේ ගත්තේ. ඒ නිසා තමයි අජ්ජත් පච්චත් කියලා දැම්මේ. බහිද්දා කියන එක නෙමෙයි අජ්ජත් කියන කාරණාව. ඊළඟට ඒකේ ආයෙ කතා කරා මේ උපාදාන කරගෙනයි තියෙන්නේ කියලා. ඒ කියන්නේ එතකොට තව ඔන්න මේ අර හිතාගෙන ආපු කාරණාවට වඩා වෙනස් දෙයක් එන්න පටන් ගත්තා. දැන් සාමාන්‍ය ස්වභාවය ගත්තොත් එහෙම තද ගොරෝසු ටික උපාදාන කරගන්න තු ඉන්න යන්න ඕනේ නැත්තේ. නමුත් දැන් මෙතන විග්‍රහ කරගන්න යනවා උපාදාන කරගෙනයි ඒක හම්බෙලා තියෙන්නේ. දැන් ටිකක් වැඩි යොන්න හිතන්න ඕන කෝණේ. දැන් කෝණේ පොඩ්ඩක් අර හිතන්න ඕන විදියක් ඔන්න ටිකක් ඉස්මතු වෙන්න පටන් ගත්තා. හැබැයි අර කක්කල කරිගත කියන මේ සියල්ලක්ම මේ එයාගේ කෝණයත් එක්ක මේ කතා කරගෙන ආවේ. දැන් මේක දැන් මෙතනින් පනින්න බෑනේ මේ කාරණාව මොකද්ද කියන කාරණාව හොයන්න බැරුව. තව මේක කොයි වගේ දේවල්ද කියලා විස්තර කරලා දෙන්න ඕනේ. කොයි වගේ දේවල්ද? එතකොට බුදුරණවහන්සේ වකුගඩුවක් අක්මාවක් කතා කරන්නේ නැහැ. ඒක පෙන්වන්නේ ගතිය පෙන්වන්න. වකුගඩුවක් මා දලමුව පෙනහළු ඔය ඔක්කොම පෙන්වන්නේ ඒක පෙන්වන්න නෙමෙයි ගතිය පෙන්වන්න. එතකොට අර ගතියේ ස්වභාවය ප්‍රකට කරන්න. ඒ කියන්නේ දැන් තද ගතියේ ස්වභාවය, ගොරෝසු ගතියේ ස්වභාවය. ඒ පෙන්වන්න යන කාරණාව එකම ඒ ගතියේ ස්වභාවය උපාදාන කරගෙන ගති ස්වභාවයක් හම්බුණා කියන එකට තව මේක මේ උලුප්පලා දෙන්න ඔන්න පුංචි කරුණු ටිකක් පැහැදිලි කරගෙන යනවා. ඊට පස්සේ ඔහොම කරගෙන යනකොට දැන් ටික හිතන කෝණය ගමන් කිරලක් නෙමෙයි මේකේ තියෙන්නේ. කෝණේ වෙනස් වෙන විදිහේ ගමන් කිරලා. මේක තියෙන එකක් නෙමෙයි. තියෙන સિદ્ધාන්තයක් නෙමෙයි කෝණ වෙනස් කරන ගමන් කිරිල්ල. දැන් අන්න අර ඉන්න තැනට වඩා ටිකක් හිතන්න ඕන විදිහක් ඇවිදිලා තියෙනවා. මොකද හේතුව මේ උපාදින්න කියන වචනේ ඒක දැන් ඕනම කෙනෙකුට ලෝකයේ ඉද්දී ලෝකේ කෝණයම තියෙනකොට තියෙන දෙයක් පාදක කරගන්නනේ කතා කරන්න ඕනේ නැත්තේ. නමුත් මෙතන කතා කරනවා තියෙන දෙයක් පාදක කරගන්නේ නැතුව උපාදාන කරගෙනයි තියෙන්නේ කියලා. දෙයක් පාදක කරන උපාදාන කරගන්නවා කියන එක සාධාරණ. නමුත් මෙතන පොඩ්ඩක් වෙනස්. දැන් ඔන්න යට එතනින්ම හිතන්න ටිකක් වාතාවරණයක් එනවා. එහෙම ඇවිදිලා ඒ ගති ස්වභාවය ප්‍රකට කරලා පෙන්නවා. ඊළඟට අපි යොන්නම් එයාට තේරුම් ගන්න පුළුවන්
එයාගේ කෝණයෙන් ගතිය හම්බ වෙන්නේ එයාගේ කෝණෙනේ තාම ලෝකේ කෝණෙනේ ඇස කරනාසය දිව කයට ගෝචර වෙන කාරණා මනස පිළිසන්න කරන ඒව අදාළ නැහැ. ඉතින් ඒව තේරුම් ගන්න පුළුවන්. මොකද ඒව ඒක තමයි ලෝකයේ මේ ස්වභාවය. මොකද මානව පුබ්බංගමා ධම්මානේ. මනසයි හැම ධර්මයකටම මුල. ඊළඟට චිත්තමස්සු විදහාව. හිතින් තමයි හැම ධර්මයකටම යන්නේ. එතකොට ඒ පිළිබඳ වැටහීමක් තියෙනවා. එතකොට ඒක ලෝකයේ කෝණයත් එක්ක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට ඒකත් එක්ක කොහොම හරි එයාට මේ පටවි කියන කාරණාව, සදගොරෝසු කියන කාරණාවට එයාට නිර්වචනයක් එනවා. අර එයාගේ ලෝකයේ තියෙන කෝණයත් එක්ක. හැබැයි ඒකට එහා ගියපු විස්තරයක් තව තියෙනවා. දැන් ඊට පස්සේ ඔන්න හිතන්න ටිකක් වැඩි පරාසයක් එනවා. අර හිතන විදිය වෙනස් කරනවා. සද්ධාව පෙරදැඩි වෙච්ච නිසා හිතන විදිය ටිකක් ඔන්න වෙනස් වෙනවා. ඊළඟට එහෙමම කියලා තවත් මොනවා හරි තියෙන්න පුළුවන් ඒ විදියට. තවත් මොනවා හරි තියෙන්න පුළුවන්. ඉතින් එච්චරක් තව කියනවා. යම් කිසි දෙයක් ඒකාන්ත කරලා පෙන්වන්න නැතුව වුණත් තවත් මොනවා හරි තියෙන්න පුළුවන්. ඊළඟට ඒකෙම ආයේ කියනවා අජත්තයි බාහිරයි තියෙන සියල්ලම දැන් මේ ඉන්න කෝණේනේ. පටවි නම් පටවිමයි. වෙනසක් නැහැ. දැන් අජත්තය කියලා මෙන්න නම් ඉතින් ඒක එයාට අයිති දෙයක් බාහිර කියන කාරණාව. එයාට අයිති දෙයක්. තාම එයාගේ කෝණියත් එක්කනේ. ඒක අදාළ නැහැ. හැබැයි මේකේ අර පටවි කියන කාරණාව හරියටම වටහා ගැනීම කියන නුවණට හේම කියන කෝණේ අර්ථය එතන දීලා තියෙනවා. මොකද හේතුව යථාභූත වශයෙන් පෙන්නනවා ඊළඟට. අර්ථය දීලා අපිටම තාම මදි එයාට දැන් තේරුම් ගැනීමට හිතන්න තව කරුණු ඕනේ. කරුණු ඕන නිසා න සාරිපුත්තු සානහස තව විග්‍රහ කරගන්න යනවා. විග්‍රහ දෙන්න යනවා. තවත් විග්‍රහ දෙන්න පැවිදිලා ඉන්නේ පිරිසරනේ මේ කතා කරලා පෙන්නන්නේ. තවත් විග්‍රහ දෙන්න හදන්න පටන් ගන්නවා. අර වගේ දේකුත් දැන් පැහැදිලි කරලා විස්තර කරලා දීලා ඉවර වෙලා. ඒ වෙනකොට අර කෝණේ වෙනස් කරගන්න ඕන විදිහට කරුණු ටික ටිකක් හම්බ වෙලා. ඒතර උපාදාන කරගෙන මේ තියෙන්නේ. උපාදාන කරගෙනයි මේ හම්බ වෙලා තියෙන්නේ. එතකොට අර ලෝකයේ තියෙන නිර්වචනයක් නැහැ. හැබැයි ලෝකයේ නිර්වචන ටිකක් එකතු කරගෙන ආවා. ලෝකයේ නිර්වචනයක් නොයදින තැනට කරුණක් පෙන්නවා. අන්න එතන බලන්නක ප්‍රධාන වෙන්නේ එතන ශ්‍රද්ධාවනේ. මොකද ඒ කාරණාවට තමන්ට අයිතිත්වයක් කිසි විදිහකින් නැහැ. අර කෝණයට ගෝචරත්වයක් නැහැ. එතකොට අන්න අර බුද්ධ වචනේ කියන්නේ ඒ බුද්ධ වචනයේටම ආවේනික වූ විග්‍රහය අන්න ඒ කාරණාවට ඉඩක් ලැබෙනවා. සද්ධාව ඉස්මතු වෙලා එනවා. සද්ධාව ඉස්මතු වුනේ නැත්නම් එතනදී අර ගෝචර නොවන දෙයක් නිසා ඒකට මේ ඒක කල්පනා කරන්න යමු වෙන්නේ නැහැ. නැත්නම් පිළිගන්නේ නැහැ. දෙකෙන් එකක් වෙනවනේ. එතකොට ඔය දෙකම යෙදෙන්නේ නැතුව කල්පනා කිරීමට යමු වෙනවා. සද්ධාව ඉස්මතු වෙච්ච නිසා බුද්ධ වචනයක් බුදුවරුන් පමණක් පෙන්වන කරුණු දෙකක් තියෙනවානේ. ඉදප්පච්චේතාවයයි ඊළඟට නිබ්බාණයයි. දැන් මෙතන මේ ඉදප්පච්චේතාවයට ඉඩක් හම්බුනේ. ඉදප්පච්චේතාවයයි නිබ්බාණයයි. එතකොට අන්න බුදුවරුන්ට ආවේනික ධර්ම. මේක තමයි ගම්භීර දුද්දස දුරනුබෝධ අතක්කාවචර සන්තපණේත නිපුණ පඬිත වේදනීය වූ විග්‍රහය. ඊට පස්සේ ධාතිභංග සූත්‍රය ගත්තොත් තව ඊට ධාතිභංග නෙමෙයි මහත්පදම සූත්‍රය ගත්තොත් තව විස්තර ටිකක් සාරිපුත්තයන් වහන්සේ මේක මොකද සාරිපුත්තයන් වහන්සේනේ සෝතාපන්න ඵලයේ විනේති දක්ෂම සෝතාපන්න ඵලයේ හික්මවන්න. එතකොට එහෙනම් මේ කාරණාව තව විස්තර විභාග කරලා පෙන්නනවා. ඔන්න ඒකෙදි ගන්නවා දැන් මේ අරගෙන එනකොට දැන් රූපය විග්‍රහ කරගන්න ඇවිදිලා කය පාදක කරගෙන තදගතිය ඉස්මතු කරන්න ලෝකේ කෝණයෙන් උත්සාහයක් දරුවා. ඊළඟට ඉදප්පච්චිතා විග්‍රහයත් පෙන්වනවා. දැන් ශ්‍රද්ධාවත් පෙරදෙඩි වෙලා. ඊළඟට ආයේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන කරුණු පාදක කරගෙනම තවත් මේකේ විග්‍රහයක් පෙන්වනවා. මේක තව ටිකක් මේ දැන් අර උපමා හිම දීලා මේ පැත්තට ටිකක් ලං කරගෙන මේ හිතන්න ඕන විදිහ තව ටිකක් තල්ලු කරගෙන යන්න. එතකොට අර පටවිය කියන එකට පෙන්නනවා අර ජලයෙන් යට වුණාම පටවියක් කියන එකක් හම්බ වෙන්නේ නෑ අතුරුදහන් වෙලා යනවා. එතකොට අන්න ටික ටික මේ අර
උපාදින්න වචනේ කියපු කාරණාව හිතන්න ඕන දෙයට ටිකක් මේ තව තල්ලුවක් ඉස්මතු වෙලා එනවා. ඒ දැන් අර එතනදී අර ඉස්මතු වෙලා එනවනේ මේ තියෙන දෙයට උපාදාන කරගන්නවා කියන කාරණාවට නොයෙදෙන්න කරුණු ටිකක් එනවා. හැබැයි මේ තාම අර මේ ලෝකයේ උදාහරණයක් අරගෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන කරුණු එක්ක පැහැදිලි කරනවා. ඊළඟට ඒකත් එක්ක තවත් අර මේ කණින් සද්ද අහනකොට ඒ කරුණු ඒ සංවරය ඒ ස්වභාවයවල ඔක්කොම ඉස්මතු කරලා ඔන්න පෙන්නකොට දැන් ඒ පැත්තරම යමු වෙලා ඒ කෝණෙටම යමු වෙලා දැන් ඕනකම වැඩි වෙලා තියෙනවා. මොකක් එක්කද මේ කියපු කාරණාව මේ පෙන්නන කාරණාව මොකද්ද කියලා මේ අනුගතය ඒකාන්ත ශ්‍රද්ධාව යොමු වෙච්ච බව ඊට අනුව විමසීම් බව මෙන්න මේක ඉස්මතුලා එනවා. දැන් බුදුරණවහන්සේතර අනුපිළිවෙල කතාව එහෙම කරලා ඉස්මතු කරලා පෙන්නන්නේ. දැන් මේක ඉස්මතු වෙලා එනවා ප්‍රකට වෙලා එනවා. අර කරුණ ඔක්කොමත් එක්ක. ඊළඟට ඔන්න සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්නනවා තාම පෙන්නන්නේ මේ ඉන්නේ කට්ටියටනේ පෙන්නන්නේ. හැබැයි අර කෝණයට ඕන චින්තනීය ටික ටික දීලා. දැන් සම්පූර්ණ දුන්නා නම් ආයි කියලා දෙන්න අවශ්‍ය නැහැනේ. චින්තනීය කෙනෙකුට ඇති කට්ටිය ඉන්නවා. නමුත් ඊට වඩා අඩු කට්ටියන්ට තව විස්තර කරලා දෙන්න වෙනවා. ඒත් අඩු නම් අඩුයි කියලා කියන්නේ තාම ලෝකෙනේ. එයාලා කියන්නේ තාම ලෝකේ. දැන් ආර්ය සත්‍ය කීම කෙනෙකුට ඇති. ඊළඟට පංචපාස්කන්ධය කීමත් ඇති. ඊළඟට ධාතු රූපය කීමත් ඇති. ධාතු කියන එක කීවත් ඇති කෙනෙකුට. ඒ කෙනාගේ ප්‍රඥාව. තවත් අඩුපාඩු නිසා තමයි මේක විස්තර විභාග කරලා දෙන්න යනවා. එතකොට ඔන්න පෙන්නනවා ඇසක් තියෙනවා රූපයක් තියෙනවා. ඇසයි රූපය තියෙනවනේ. දැන් මේ කියන්නේ එතකොට ලෝකයේත් එක්ක. ලෝකේ කොහොනේ? ඇසක් තියෙනවා රූපයක් තියෙනවා. මොකද මේ ඇසක් තියෙනවා රූපයක් තියෙනවා කියන කාරණාව ලෝකෝත්තර දර්ශනය වුණාම මොකේද මේ මදුපිණ්ඩික සූත්‍රය ගත්තාම මේක ප්‍රතිපදාව, ඊතර වෙන ප්‍රතිපදාව නැත්නම් ඒ දර්ශන කෝණය නැත්නම් ඒක ඉදප්පච්චේතාවයනේ. ඒ චක්කුං සති රූපේ සති ඊළඟට අපි කතා කරා මදුපිණ්ඩික ඊළඟට ද්වේතානුපස්සනා ඊළඟට දැන් හත්තුපාදෝපම සූත්‍රය ඔය කරුණු ඔක්කොගෙම කතා කරලා පෙන්නවනේ අස රූපයට එතන ඒ කෝණය දර්ශන කෝණය ලෝකෝත්තර කෝණය වුණා නම් ඒ කියන්නේ ලෝකෝත්තර කෝණයෙන් දකිනවා නම් එතන තියෙන්නේ ඊතරන ප්‍රතිපදාව. ඒතර කෝණේ සම්පූර්ණයෙන් වෙනස්. ඊතරන ප්‍රතිපදාව. දැන් මෙතන තාම මේ විග්‍රහ කරලා පෙන්නනවා මේ ලෝකේ ඉන්න කෝණයත් එක්ක ඇසක් තියෙනවා රූපයක් තියෙනවා. අත මුලින්ම ඇසක් තිබ්බ රූපයක් නැහැ කිව්වා. ඇසක් තියෙනවා රූපයක් නැහැ කියන්නේ එතකොට මේ තියෙන දෙයක් ලෝකයේ දෙයක් කතා කරා. ඊට ඇසකුත් තියෙනවා රූපෙකුත් තියෙනවා. ඔන්න ඒකත් ලෝකයේ දෙයක් එක්ක කතා කරා. දැන් ඇසක් තියෙනවා රූපයක් තියෙනවා. ඊට පස්සේ ඇසක් තියෙනවා රූපයක් තියෙනවා කියන කාරණාවක් කියලා. මොකද අර මුල් දෙක එකම කෝණයක් තියෙන්නේ. මුල් දෙක ඇස තියෙනවා රූපේ ආපි නැති එකයි. ඇසක් තියෙනවා රූපයක් තියෙනවා කියන එකයි දෙකම එකම කෝණයක් එක්ක තියෙන්නේ. ඊළඟට කතා කරනවා ඇසක් තියෙනවා රූපෙකුත් තියෙනවා. ඊට පස්සේ පෙන්නනවා තජ්ජෝ සමන්නාහාරෝ කියලා වචනය. තජ්ජස්ස සමන්නාහාර කියන ඔන්න එයින්ම නිපන් කරුණු. එයින්ම නිපන් කරුණු කියන එක. එතකොට අර ඒකෙදි නිකන් ස්මූත් වෙලා එනවා හට ගැනීමක් කියන එක. එයින්ම නිපන් කරුණු. දැන් අර කලින් පැහැදිලි කරලා පෙන්නන ඇස රූපේ තියෙනවා. නමුත් දැකීමක් එහෙම එකක් කතා කරේ නෑ. අන්න අර බලන්නකො අර ධාතුව කියන කාරණාව කතා කරපු ඒ කෝණියත් එක්ක ගත්තාම ධාතුවට උපාදාන කරගත්තා කියන කාරණාව දුන්නා නම් එතකොට ප්‍රශ්නේ ඉවරයි. මොකද තියෙනවනේ ධාතුව. හැබැයි ධාතුවට උපාදාන කරගන්නා කියලා දුන්නේ නැතුව පෙන්නුවේ උපාදානයෙන් ධාතුව කියන කාරණාව. දැන් එවැනි චින්තනයක් එක්ක මේ කතා කරන්නේ. දැන් ඇස රූප තියෙනවා නමුත් සමන්නාහාරය නෑ. හට ගැනීමක් නෑ. දැන් මේ ලෝකේ කෝණියත් එක්ක. එතකොට දැන් තියෙන දෙයකට උපාදානයක් නැත්නම් තියෙන දෙයකින් හටගත්තා කියන කාරණාව ප්‍රතික්ෂේප වෙනවා දෙවෙනි කාරණාවෙන්. අන්නද හිතන්න කාරණාව ටික ඉස්මතු වෙලා එනවා. හිතන්න කාරණා. තාම මේ ලෝකේ කෝණයෙන් හිතන්න ටික ඉස්මතු වෙලා එනවා. ගමන් කරනවනේ. ඒක ප්‍රතික්ෂේප වෙනවා. මොකද නැත්තම් දෙවෙනි කාරණාවෙදිත්
ඇස තියෙනවා රූපේ තියෙනවා කියන කාරණාව එක්කම හට ගන්නට ඕනේ. අන්න යමක් උපාදාන කරගත්තා කියන එක. හැබැයි ඒ විදිහම කාරණාවක් තමයි තුන්වෙනි එක. ඇසක් තියෙනවා රූපයක් තියෙනවා. සජ්ජස්ස සමන්නාහාරෝ කියලා පෙන්නන්නේ. දැන් මේ දෙකේ වෙනස ගණ්ඩ වෙන්නේ කෝණ දෙකත් එක්ක. මොකද හේතුව දෙවෙනි කාරණාවේ තියෙන්නේ ඇස තියෙනවා රූපේ තියෙනවා කියනකොට අන්න එහෙනම් තියෙන දෙයටයි උපාදාන වෙන්නේ කියලා යන්න වෙනවා. තුන්වෙනි කාරණාව ඒ විදිහටම නොකියුවනම්. ඒ විදිහටම නොකියුවනම් අර විදිහට යන්න වෙනවා. තුන්වෙනි කාරණාවේ තියෙන්නේ අසත් රූපයක් තියෙනවා සජ්ජස් සමන්නාහාර. ඒ දෙකෙත් වෙන්න එපයි කියනවා. දෙකෙත් ළඟ වෙන්නට ඕනේ. එහෙනම් අරක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප වෙනවා. මොකද්ද? ඒකෙන් තියෙන එකකින් තියෙන එකකට කියන කාරණා ප්‍රතික්ෂේප වෙනවා. මේ කරුණු දෙකක් පැහැදිලි කරපු නිසා. ඔන්න එතකොට දැන් මේ කෝණයට ලොකු තල්ලුවක් දෙනවා. ඊළඟට අපි බලමුකෝ දැන් මේ ඇසක් තියෙනවා රූපයක් තියෙනවා සජ්ජස්ස සමන්නාහාරෝ විඥානස්ස පාතු භාගෝ හොති. නේද විඥානීය පාතු භාවයක් කතා කරන්නේ. හැබැයි විඥානීය පාතු භාවයකුත් කතා කරලා ඉවර වෙලා ඊළඟට කතා කරනවා තතහ භූතස්ස රූපං රූපවාදානස්කන්ධං සංඝහං ගච්ඡති. වේදනා උපාදානස්කන්ධං සංඝහං ගච්ඡති. දැන් මේ කියලා දෙන එකක් නෙමෙයි කරන්නේ. දැක්මක් නෙමෙයි. කියලා දෙන එක. කට්ටියට කියලා දෙනවා. විස්තර විභාග කරලා කියලා දෙනවා. එතකොට සංග්‍රහිත වෙනවා අන්න පංච උපාදානස්ක. එතකොට ආයි පංච උපාස්කන්ධය කියලාම කියනවා. විඥානපාත භාවයකුත් කතා කරලා හිත පස්සේ ගැන කතා කරන්නේ තතහ භූතස්ස රූපං කියලා මේ පංච උපාස්කන්ධයම කතා කරා. දැන් අර පටන් ගත්තේ පංච උපාස්කන්ධයනේ. ආර සත්‍ය ඊළඟට පංච උපාස්කන්ධයනේ. දැන් කතා කිරිල්ලක් මේ. කියලා දෙilla. හැබැයි කියලා දෙන්නේ හිතන්න ඕන විදිහකට. කියලා දෙන්නේ හිතන්න ඕන විදිහට. ඊළඟට ආයෙත් කියලා දෙනවා. කොහොමද දැක්කොත් පටිසමුප්පාය දකින්නවා කියලා. කියලා දෙනවා. කියලා දෙනවා දකින්න නෙමෙයි මේ. ඥානතෝපස්සද ඒ කිසි දෙයක් නැහැ. කියලා දෙනවා. කොහොම දැක්කොත් පටිසමුප්පාද දැක්ක. කොහොම දැක්කොත් බුදුන් දැක්කා. කියලා දෙනවා. කියලා දෙන්නේ ලෝකේ ඉන්න අයට. එතකොට ලෝකේ ඉන්න අයට ඒ විදිහට කියලා දෙනකොට අන්න පංචපාස්කන්ධය කියන කාරණාවට දැන් තාම අරහේ මොකුත් කිව්වෙත් නැහැ මුලින් පටන් ගද්දී. මුලින් පටන් ගද්දී පංචපාස්කන්ධයක් කිව්වට විස්තර කරලා දුන්නේ නැහැ. රූපේ කිව්වට ධාතු කතා කරා ධාතු වලින් තවත් ටිකක් කතා කරා තාම විස්තර කරලා දුන්නේ නැහැ. හැබැයි කෝණේ වෙනස් කරගෙන ආවා. කෝණේ ඉස්මතු වෙන්න අර හිතවනේ ආවේ. දැන් අපි අර ගත්තොත් එහෙම අර මොකද්ද මේ අර අතීත ජීවිත ආවර්ජනය කරන එකක් තියෙන්නේ අර මොහොනේ කරනවා කියලා. ක්‍රමානුකූලව අර කරගෙන යන්නේ. අතීත ජීවිත නැත්නම් අතීත ඒවා බලන විදිහකට. දැන් මේ ක්‍රමානුකූලව හිතන විදිහ වෙනස් කරගෙන ඇවිදිලා කෝණේ වෙනස් වෙන්න ඒකට විස්තර විභාග කරගෙන දීගෙන ඇවිදිලා ඒකම ඔන්න පැහැදිලි කරලා පෙන්නවා. දැන් හිතන්න ටිකකුත් තියෙනවා. එකතන නතර වෙන්න ටිකකුත් නැහැ. දකින්නවා නෙමෙයි කියන්නේ කියලා දෙනවා. හිතන්න ටිකකුත් තියෙනවා. එකතන නතර වෙන්නෙත් නැහැ. එතකොට අන්න ඒක අර විශේෂයෙන්ම අර දෙවෙනි අවසානට පෙන්වන දෙවෙනි කාරණාවේ තුන්වෙනි කාරණාවේදී ඒක හොඳට ඉස්මතු වෙනවා. ඊළඟට අපි ගත්තොත් හත්තුපාදම සූත්‍රයේ මදුපිණ්ඩික සූත්‍රය කියන කාරණාව චක්කුස්මින් සති රූපේ සති උපජි චක්කු විඥාන. ඔන්න ඇති කල්ලි එතන පෙන්නනවා. සතිනේ හත්තුපාදම සූත්‍රය ඇස ඇති කල්ලි. ඇස ඇති කල්ලි අන සැප දුක්ඛම සුඛ විඳිනවා කියනවා ඇසෙන්. ඇස ඇති කල්ලි. එතකොට ඇති කල්ලි කියන එකයි තියෙනවා කියන එකයි දෙකක්. අතන ඇතිකල්ලි කියලා පෙන්නවා විඥානය ඊළඟට පස්සේ ওই කරුණ ටික ඔක්කොම පෙන්නගෙන ගියා ඇතිකල්ලි කියලා. දැන් මේ ඇතිකල්ලි කියන කාරණාවට තාත්විකත්වයක් ආරෝපණය වෙනවා. ඇතිකල්ලි කියන එකට. තියෙන දෙයට නෙවෙයි ඇතිකල්ලි කියන එකට. ඒක අර නැත්නම් දෙවෙනි කාරණා ওই කරුණු තුනක් විග්‍රහ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. දැන් ඉන්න කෙනාට ඒ කෝණේ එක මේ කරුණු ටික විස්තර කර යන්න
මේක පැහැදිලි කරලා දෙන්න මේ ඇති කල්ලි කියන පරියාය එක ඉස්මතු වෙන්නන්න පැහැදිලි කරා. එතකොට එතනදී පෙන්නවා. දැක්කනේ මේ පෙන්නවා මේ පටිච්ච සමුප්පාද බව හේතුප්‍රත්‍ය බව කියලා දුන්නා. ඒක දකින්න එකක්නේ. හැබැයි මේ කියලා දilla. කෙනෙකුට පැහැදිලි කරලා දෙනවා. එතකොට අර අසත් රූපත් තිබ්බ සජ්ජස් සමන්නාහාරෝ. අන්න විඥානස්ස පාත භාගෝ. එතකොට අතන ආර්තිපදම සුදු කරලා අස රූප ඇති කැල්ලි අන්න අස රූපයෙන් අසින් රූප දෙක මේ සප දුක්ඛ දුක්ඛම විඳිනවා කියනවා. මදුපිණ්ඩික සූත්‍රය තව ඒ විදිහටම විග්‍රහයක් තියෙනවා. ඔන්න දැන් අර ආර්යා දකින්න කෝණයට අවශ්‍ය වූ විග්‍රහය ඉන්න කෙනෙකුට ඒ කාරණා දකින්න ඕන විදිහට දකින්න විදිහ නෙමෙයි හිතන්න ඕන ක්‍රමය යෝනිසෝ මනසිකාරී ඉපදෙන්න මේ කරුණු ටික වන්න පැහැදිලි කරා. එතකොට පැහැදිලි කරලා ඉවර වෙලා පස්සය මුල් කරලා ස්පර්ශය මුල් කරලා තාම මේ කියලා දෙන එකක් නැත්නම් පස්සපච්ච වේදනා කියවනම් ඉවරනේ. ස්පර්ශය මුල් කරලා ප්‍රත්‍ය වේදනා කියනවට වඩා අතහ භූතස්ස රූප. අතහ භූතස්ස වේදනා. එතකොට ඒ හට ගැනීමේ මෙන්න මේ විදිහට මේ අර තවත් වූ දෙයක් කියන කාරණාවට යන්නේ නැතුව අර ඒ හට ගැනීමක් කියන කාරණාව ඉස්මතු කරන්න පෙන්වනවා. මේ පච්චයා කියලා පෙන්වුවේ නෑ. මෙන්න මේ විදිහට හිතාගෙන යන්න ඕන කාරණාව පෙන්වලා අවසානයේදී කියනවා කොහොමද දැක්කෝ පටිසම්පදා. ඒක කියලා දෙනවා. පටිසම්පාද දැක්ක කියලා. එතකොට දැන් ඒ දාතිභංග සූත්‍රයේ පෙන්නපු මේ හත්තිපදම සූත්‍රයේ පෙන්නපු සියලු විස්තරයක ගත්තාම අර සම්පූර්ණ අවසාන සෝතාපන්න වීමට අවශ්‍ය පරියායක්නේ කියලා දෙන පටිසම්පාද දකින්නවා කියන්නේ. අන්න ඒකට අවශ්‍ය කෝණය ඉස්මතු කරගෙන ඇවිදිලා තියෙනවා ඒ පෙන්නපු කාරණාවේදී. ඊළඟට අපි ගත්තොත් මේ රහෝගත සූත්‍රය කියන්නේ දකින්න එක. එතන පෙන්නන්නේ දකින්න එක. ඊළඟට හතිපට්ඨාන වෙන්නන්නේ දකින්න එක. එතකොට මේ කෝණය ආර්යාගේ කෝණයත් එක්ක මේ මුල ඉඳලා මේ පෙන්නගෙන යන විග්‍රහය තියෙන්නේ ලෝකේ ඉන්න කාරණාවක කතා කරගෙන යනවා. දැන් බලන්න හතිපට්ඨානිය උනත් සමුදේ මුඛයේද දකින්නේ, වය මුඛයේද දකින්නේ, අජ්ජත් මුඛයේද දකින්නේ. අදාළ නැහැනේ විග්‍රහය. දැන් පටවිය අජ්ජත්යක් කතා කරනවා. එහෙනම් අදාළයිනේ විග්‍රහය. විග්‍රහය අදාළනේ ලෝකයේත් එක්කනේ. අරක අදාළ නැහැ. අදාළ වුණා නම් ලෝකයේත් එක්ක. මෙතන අදාළයි. ධාතුභංග බහුධාතුක ධාතුභංග හත්පදෝපම රාහුල වාද ඒ සූත්‍රයට අදාළයි. නමුත් අතෙන්ට ඒක අදාළ නැහැ. මොකද ඒක එතන කතා කරන්නේ දැක්මක්. මෙතන කතා කරන්නේ කියලා දිල්ලක්. එතකොට මෙතන කියලා දෙන ලෝකය අතන දකින්න ඊතරන ප්‍රතිපද. හතිපට්ඨානෙ පෙන්වන්නෙත් ඒක රහෝගත සූත්‍රයේ ඉස්මතු කරන්නේ අන්නේ ආර්ය වූ කෝණේ ඒ විග්‍රහය. ඉතින් අන්නේ විදිහට ඒ කරුණු ටික වෙනම බලන්න ඕනේ. දැන් අර පඨවි විග්‍රහයේදීම ස්වාමීන් දැන් ඇත්තටම මේ ඒකේ එතනම ස්වාමීන් ඒ කියන්නේ ඒ එතනම ඉදපච්චතාව දකින්න එතනත් පුළුවන් නේද ස්වාමීන්? ඔව් එතන මේ ඒකෙත් පෙන්නනවා එතන. ඒකනේ දැන් මේක විස්තර කරලා ගොඩක් පෙන්නන්නේ. පඨවි විග්‍රහයම අවශ්‍ය නැහැ ඇත්තටම. ආර්ය සත්‍ය විග්‍රහයක් තියෙනවානේ මුලින්ම චතුරාර්ය සත්‍ය විග්‍රහයක් තියෙනවා. ඒ දුක්ඛ සමුදය විග්‍රහ කරනවා. යා ඒ විස්තරෙමනේ. දැන් අපි ගත්තොත් කොණ්ඩඤ්ඤ තාපද සෝතාපන්න වුණේ. ඒ චතුරාර්ය සත්‍ය විග්‍රහයමනේ. ඊළඟට ඔය එච්චරවත් නොකිය උපදේශ පරිබ්‍රාජකයා සෝතාපන්න වුණේ. එතකොට ආර්ය සත්‍ය විග්‍රහයමත් තියෙනවා. අතනක් තියෙනවා. හැබැයි ඒ අර ඉදප්පච්චිතාව පෙන්වන්න තැන. ඉදප්පච්චිතාව පෙන්වනකොට කරුණක් නැහැ. කරුණක් ඉස්මතු වීම මේ ලෝකේ ඉස්මතු වීම කියන එක අදාළ නැහැ. ඉදප්පච්චිතාව පෙන්වන එක. ඒක මදි. ඒ කියන්නේ ඒ තව මේ මෙතන පෙන්වන විස්තර විභාගයක්. විස්තර විභාගයක්. එතකොට දැන් සත්‍ය විභාග වල තවත් ගොඩක් විභාග විස්තර විභාග කරලා දෙනවා. ඒතර විස්තර විභාග වශයෙන් අවශ්‍ය වෙන්නේ ප්‍රඥාව අඩු වෙනකොට ඒ විස්තර ඒ කියන්නේ ඇත්තට මේ විස්තර විභාග කළා ප්‍රඥාව තියෙන ප්‍රඥාවන්තිය මහා ප්‍රඥාවන්තිය. එතකොට එවැනි කාරණාවකට ඉඩහසරක් තමයි මේ සෝතාපන්නේ විනේති සෝතාපන්න බලට ඉක්මවන්න පුළුවන් නෝනක් සාරිපුත්‍රයන් වහන්සේට තියෙනවානේ. අන්න ඒ දක්ෂතාවයෙන් තමයි ඉස්මතු කියලා පෙන්නන්නේ. එහෙමයි අර දැන් පඨවි විග්‍රහයේ සාමාන්‍යයෙන් අන්තිමටම සාමාන්‍යයෙන්
යාචේව කෝපන අජ්ජත්තිකා පටවිදාතු යාච්ච බාහිනා පටවිදාතු රේවේසා තන් නේතම් මම නේසෝහමස්මි නමේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බං ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා පටවිදාතුයා නිබ්බින්දති පටවිදාතුයා චිත්තම් විරාජේති කියන සාමාන්‍යයෙන් එතනම සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඇත්තටම දැන් එතනදී කිසිම මේකක් නැතුව පටිවේ ගැන විතරමයි නේ සාමාන්‍යයෙන් විස්තරය දීලා තියෙන්නේ. එතකොට ඇත්තටම ඒ විස්තරය තුලිනුත් පටවි ධාතුයා චිත්තම් විරාජේති කියන සාමාන්‍යයෙන් එයා ඇත්තටම එතන වෙනකොටම පටවිය පිළිබඳව තියෙන අර ගත්ත කෝණය වෙනස් කරගෙන ඉවරයි නේ සාමාන්‍යයෙන්. ඒ කියන්නේ හැකියාව තියෙන කෙනාට පුළුවන්. ඒ කියන්නේ දැන් ඕකත් කියලා දීලානේ තියෙන්නේ. දකින්නවා කියන්නේ නැහැ නේද? දකින්නවා කියන්නේ දකින්න කියලා දෙනවා. එතකොට සාරිපුත්තු සනස් කියලා දෙනවා. එතකොට එතන මම එකයි කිව්ව ඔතන විතරක් නෙමෙයි ආර්ය සත්‍යෙ තියෙනවා. දැන් උතෙන්ද මෙන්න ඕනෙත් නැහැ. ආර්ය සත්‍ය විග්‍රහයේ දුකයි දුක්ඛ සමුදයයි කියන කාරණා විග්‍රහයේදීත් ඒ අදාළ හැකියාවෙන් යුක්ත කෙනාට එතනදිම දකින්න පුළුවන්. ඊළඟ අතනදිත් දකින්න පුළුවන්. තවත් විස්තර කරලා මේ දෙන්නේ. තවත් එක විස්තර විභාග කරලා පෙන්නනවා. දැන් ඊළඟට සාමනස මේ අර දැන් සමහරවිට දැන් මේ දැන් මම දැන් මට තියෙන හැඟීම සමහරවිට මේ විදිහට ගත්තාම සමහරවිට දැන් අපි අර රූපය කියන එක රුප්පණය කියන ඒ දැන් ඒ වගේ සමහරවිට දැන් ඇත්තටම මෙතන වුණත් සමහරවිට අන්තිමට ගත්තොත් එහෙම අර සත්‍යෝ සමන්නාහාර ඒ කියන්නේ සමහරවිට අර එතන ඒින්ම නිපින් කියන අර සමහරවිට දැන් විස්තර කරනවා වගේ ඒ කියන්නේ ස්පර්ශය කියන එක ඒ කියන්නේ ඒකත් නිකන් ඉක්මවලා නිකන් ඒ වගේ තැනක් ඉන්නේ කතා කරන්නේ සමහරවිට එතනත් එක්කලානේ සමහරවිට විඥානයත් එක්කලා පාතුමාය එක්කලානේ සමහරවිට කතා කරන්නේ. එතකොට දැන් ඒකෙන් කියන්නේ එතන රුප්පණය වින්දනය කියන ඒ කරුණු එක්වලටනේ සමහරවිට තේන්නේ. එහෙම එනකොට සාමිනාස එතනිනුත් එන්නේ අන්තිමට පංච උපාදානස්කන්ධය කියලා යමක් කියන එක නෙමෙයි සාමිනාස. කියලා දෙල්ලක්නේ. ඒ කියන්නේ දකිල්ලක් නෙමෙයි කියලා දෙල්ලක්. ඒ කියන්නේ එතන උපාදානස්කන්ධ වෙන්නේ කියන්නේ. ඒ කියන්නේ උපාදානස්කන්ධ කියන්නේ සක්කායනේ. එතකොට ඒ සක්කාය පිළිබඳවයි කතා කරේ. රූප උපාදානස්කන්ධං සංඝං ගච්ඡති. වේදනා උපාදානස්කන්ධං සංඝං ගච්ඡති. සංඥා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාව නෙමෙයි කියන්නේ උපාදානස්කන්ධං කියලා. දැන් බලන්නකෝ මේ මොකේද මේ පේන පින්ඩුක්ම සූත්‍රයේ බලනකොට එතකොට පේන පින්ඩුක්ම සූත්‍රයේ අන්න අර ඒ කාරණාව පෙන්වලා දෙනවා. දැන් මෙතන සක්කායක් පෙන්වන්නේ. අතන කාරණාව කියන්නේ රූපය කියන කාරණාව. වේදනා පේන පින්ඩුක්ම රූප. උපාදානස්කන්ධ කතාවක් නෑ. වේදනා බුබ්බුලූපමා මාරිචික උපමා සංඥා සංඛාරා කදලූපමා කන්ද කතාවකුත් නෑ. අවසාන ගාථා ටිකෙන් තමයි අර කන්ද කරණාවකුත් දාලා ඒක තවත් විශාල ගැඹුරකට එක් කරගෙන යන්නේ. එතකොට ඒ දකින්න විදිහත් එක්ක. දැන් මෙතන කෙලින්ම සක්කාය. රූපාස්කන්ධං සංඝං ගච්ඡති වේදනා උපාදානස්කන්ධං සංඝං ගච්ඡති සංඥා උපාදානස්කන්ධං සංඝං ගච්ඡති. එතකොට සම්පූර්ණ සක්කාය. එතකොට සොකියත්වය කියන බව තමයි පැහැදිලි කරේ. මිසක් ධර්ම ස්වභාවයක් හැටියට නෙමෙයි ඉස්මතුනේ. සොකියත්වය කියන කාරණාව. ඒකයි අර පෙන්නපු තැනදී හිතන්න ඕන ටිකක් පෙන්නවා. ඒක වෙන හැටි හිතන්න ඕන ටිකක් පෙන්නවා. එතකොට අර දැන් පටිච්චසමුපාදය කියලා කියනකොට මේ කරුණක් නෙමෙයිනේ. එතකොට ඒ කරුණක් සහ 12කුත් නෙමෙයිනේ. හැබැයි අර ධාතු කියන කාරණාව පෙන්නද්දිත් මෙතන අර විඥාන පහත භාවය කතා කරද්දිත් අතහ භූතස්ස කියන කතා කරද්දිත් අන්න එතකොට ඒ කාරණාවේදී මේ හිතන්න ඕන දර්ශනයට අවශ්‍ය විදිහේ පෙන්නවා කියලා දුන්නා. හැබැයි ඊළඟට පෙන්නවා සංඝහං ගච්ඡති කියලා මේ එකතු වෙනවා. ඒ කියන්නේ සොකියත්වයක් ලැබෙනවා කියන එක. සොකියත්වය කියන එක අන්න ඒ සොකියත්වය කියන එක නිර්වචනය කරලා පෙන්නවා. හැබැයි අර ධර්ම දකින්න විදිහ හැටියට ඒ දකින්න පරියායල පෙන්නේ දැන් ඥානාති පසති කියලා ඔය අපි ගත්තොත් සලායතන මහා සලායතනික සූත්‍රයේ ඔය ගොඩක් දේවල් තියෙනවානේ. අන්න ඒක නෙමෙයි කියලා දෙන්නේ. මේක කියලා දෙන රටාව වෙනස්. සංස්කෘත එතනදී දැන් ඇත්තටම මේක සංඥාස මේ අර
දැන් කිම්මූලික සූත්‍රය ගත්තොත් ස්වාමීන් වහන්සේ දැන් ඡන්ද මූලිකා සබ්බේ ධම්මා පස්ස සමුදය මානසිකාර සම්භව වේදනා සමෝසන දැන් ඒ කියන්නේ දැන් මෙතන මේ තජ්ජෝ සමන්නාහාරය කියන කරුණින්මනේ ස්වාමීන් වහන්සේ ඒ ටික උලුප්පන්නේ. එතකොට එහෙම දැන් ඒක කියන ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් මේක දෙපැත්තට බෙදුනේ නැත්නම් මේ කියන්නේ දෙපැත්තක් බෙදාගත්ත හින්දම තමයි තජ්ජෝ සමන්නාහාරයක් කියන එකකට ඉඩක් තියෙන්නේ කියන. ඒ කියන්නේ ඒ කියන්නේ සමහර කාලයක් පන ඒ කියන්නේ මම කියන කාලයක් පනවනවා කියන කතන්දර නෙමෙයි සංගතේ. නමුත් අර ඒ යෙදීමත් එක්කම නේද සංගත මේක හටගන්නේ කියන එක නේද සමහරවිට එතන වෙන්නේ. ඇත්තටම හැබැයි එතකොට දෙවෙනි එකේදී නොවෙන්නත් මෙතනදී වෙන්නත් කියන කෑල්ලේදී සංගත මේක මේ යමක් ඇති බවත් කියන එකකුත් කියන්නේ එහෙමනේ නෙමෙයිද සංගත වෙන්නේ. දැන් දෙවෙනි එකේ දෙපැත්ත පැනීම තියෙනවනේ. ඒතර පළවෙනි එකේ දෙපැත්තට පැනවීම තියෙනවා. එතකොට එතන බලන්න ඕනත් ඇත්තටම දෙපැත්තට පැනවීම කියන එකට වඩා කෝණ පැති දෙක. දෙපැත්තට පැනවීම කතා කරන්න පුළුවන් කෝණ දෙකටම. එක කෝණයක් ලෞකික කෝණී පැත්තෙන්ද නැත්නම් ඊතර වෙන ප්‍රතිපදාව එක්ක ධර්ම ස්වභාවයක් කතා කරන පැත්තෙන්ද. ලෞකික කෝණී පැත්තෙන් කතා කරනකොට ඒ දෙපැත්ත කියන එක ලෝකයේත් එක්කමයි. දැන් අපි ගත්තොත් එහෙම අරූප සමාධි, අසඤ්ඤ සමාධි මේ ඔක්කොගෙම යන්නේ ඒ දෙපැත්ත පැනවීමක් කියන කාරණාවත් අභිභවනයක් කරලා නැත්ති කිංචි කියන්නේ නැත්ති කිංචි සහ ඇත්තෙත් නැත්තෙත් නැහැ කියන කාරණාවලත් ලොකු නුවණක් තියෙනවානේ. අසාමාන්‍ය නුවණක් තියෙනවානේ. එතකොට එහෙනම් දැන් ඇත්තටම ගත්තොත් නේව සංඥා ආසඤ්ඤායතනේ ඇත කියන එකත් වැරදි නැත කියන එකත් වැරදි කියන ඒ කෝණය, ඒ දර්ශනේ, ඒ ධර්ම විනේ. ඒ ධර්ම විනයක් ඉගෙන ගන්නනේ. ඒ ධර්ම විනේ ඒ කෝණය අසාමාන්‍යයි. ඉතින් ඒක නිසා අපි මේ කෝණ දෙක එකම බලන්න. නැත්නම් කරුණ විග්‍රහය කරන්න ගියොත් අපි කර කෝණ පැත්ත දෙක බැලවෙන්නේ නැහැ. අර මේ මොකද්ද මේ උපනිශ්‍රේ වේදහෙම මට ඇත්තට මම මේක බලලා නැහැ. කවුද අපි තමත් මහත්තයා තමයි කිව්වේ මේ විදිහට විග්‍රහ තියෙන්නේ. මට කය මේ මහත්තයා සමහර අය කියලා තියෙනවා. ඒ කියන්නේ ඉන්දියාවේනේ. ඒ කියන්නේ මේ වගේ අති සූක්ෂම විග්‍රහ තියෙනවා. ඒ උපනිෂද් වල. එතකොට ඒ වගේ තියෙන මේ විග්‍රහත් එක්ක බලනකොට පරිම හිතා ගන්න බෑ මේ දැන් ධර්මයයි මේකයි ඒකයි නිකන් දෙකක් වෙන්නේ වගේ. එච්චරට මේ වගේම සූක්ෂම විග්‍රහ තියෙනවා. නමුත් අර සුඛියත්වයේ කියන කාරණාව කියන්නේ සුඛියත්වයේ කියන කාරණාව කියලා කියන්නේ මේ මට හම්බ වෙනවා කියන කාරණාව අන්න ඒක ඒ සියලු දේවල් වලම අර කරුණක් හැටියට වැටහෙන දේ පිළිඹු වෙලා තියෙනවා. නම් බුදුරණවහන්සේගේ ධර්මයේ තුල කරුණක් හැටියට වැටහෙන කාරණා අභිභවණය වෙලා තියෙනවා. ඔන්න ඔය කරුණ තමයි වෙනස් තියෙන්නේ. දැන් සානස දැන් අර තුන්වෙනි අවස්ථාවේදී සානස තජ්ජෝ සමන්නාහාරයත් එක්ක ඒ ස්වාමීන් වහන්සේ යමක් ලැබෙනවා කියන එකෙන්ම නේද රුප්පණය කියන එක සානස සකස් වෙන්නේ. මෙතන රුප්පණය කියන එක ගන්න යන්න හොඳ නැහැ. මොකද හේතුව අපි ඒක ධර්ම ස්වභාවයක් එක්ක කතා කරන්නේ. දැන් මෙතන කතා කරලා පෙන්නන්නේ සුඛියත්වයක් එක්ක. සම්පූර්ණ උපාදානස්කන්ධ එක්ක කතා කරන්නේ. සුඛියත් එක්ක. එතකොට අපි එහෙනම් රුප්පණය කියන කාරණා නිර්වචනය කරගන්න යා යුත්තේ රූපය සුඛියත්වය කියන එකේ රූපය කරන අපි ධාතු මොකද්ද මුලින්ම විග්‍රහ කරේ ධාතු. එතකොට මේ ධාතුව විග්‍රහ කරන කාරණාව ඒ කරුණත් එක්කම රූපය කියන කාරණාවදී අන රූපය කියන රුප්පතිතිකෝ බික්ක තස්මා රූපන්ති උච්චති කියලා. එතකොට මේ රූපය කියන කරුණ විග්‍රහ කරනවා. මෙතන රූපපාස්කන්ධ ආදී වශයෙන් සුඛියත්වය පැහැදිලි කරනවා. එතකොට අන්නේ පැහැදිලි කිලි දෙක බලන්න වෙනවා. ඒකයි මෙතන පටිච්චසමුප්පාද කරුණ පැහැදිලි කරලා තියෙනවා. පටිච්චසමුප්පාද දකින්න දැක්ම නෙමෙයි කතා කරන්නේ. මේක ඇත්තරම කෝණ වලින් මේ තියෙන්නේ. බුදුරණස් කොහොමද කෝණේ වෙනස් කරන්නේ? සානසෙන් ඒ වුණාට අපි දැන රූපයට ඇති උපාදානය රූප උපාදානය කියලා ගන්න බෑනේ සානස. බෑ.
ඒක තියෙන වෙන විදිහකට නේ රූප උපාදාන. ඔව් නමුත් එහෙම නෙමෙයි. රූපාස්කන්ධය කියන්නේ එහෙනේ සොකියත්වය කියන එකටනේ. එතකොට මේ සොකියත්වය පිළිබිඹු වෙන විදිය. ඒ කියන්නේ එතකොට තමන්ගේ ලැබීම. සොකියත්වය තමට ලැබීම නෙමෙයි ලැබීම. ලැබීම. ඔව්. ලැබීම තමා නොවේදී. ලැබීමම තමයි. ලැබීමම තමා වෙනවා. නෑ වෙනවත් ඕනේ නෑ. ලැබීමම තමයි. එතන ලැබීම. ඔය තමා කියන අත්ත කියන එකනේ. සංස මේ එතනද ඒ කාරණෙත් එක්ක දැන් ඒ උපාදානස්කන්ධය කියන එක සුඛියත්වය හැටියට නම් ගන්න වෙන කවදාකවත් අපිට ඒ කියන්නේ උපාදානස්කන්ධය හැටියට යමක් හම්බෙන්නේ, ඒ කියන්නේ සුඛියත්වය හම්බෙනවා කියලා එකක් කතා කරන්න බැහැ නේ සංස. එතකොට ඒක ප්‍රඥාවෙන් දැකීමක් එක්ක කතා කරොත් එහෙම කවදාකවත් අපිට යමක් උපාදානස්කන්ධය කියලා කතා කරන්න හම්බෙන්න විදියක් නැහැ නේ සංස. නෑ. එහෙම හම්බුනා නම් එතනදී ඒකයි මම කියන හම්බ වෙනවා කියන ලැබෙනවා කියන වචනේ දාන්න බෑ කියලා. ඒක දැම්මනම් ඒ ලැබුණා කියලා දාගත්ත ටික තමයි සුඛියත්වය කියන්නේ. ලැබිච්ච ටික නෙමෙයි. ඒ කියන්නේ ඒක කිසි විදිහකින්ම දාන්න බෑ. සහ ආයිත් පැනවීමක් කරලා එතන. ආයි පැනවීමක් කරලා. සංස එතන දැන් ඔය කතා කරපු ගානේදී තා චුට්ටක් ඉස්සරහට කතා කරොත් දැන් උපාදාන අපි රූපය කියලා රූප උපාදානස්කන්ධය නේ සකියත්වයට අපි විග්‍රහයක් හැටියට කතා කරන්නේ. ඒක අපිට හම්බවීමක් හැටියට කතා කරනවා කියන එකක් සකියත්වයට හම්බවීමක් ගැන කතා කරන්න බැහැනේ. එතකොට දැන් ඒක ප්‍රඥාවෙන් දකින මම විග්‍රහයක් ගැන කතා කරනකොට ඒ විග්‍රහය ගැන කතා කරද්දී දැන් රූප ඊළඟට කතා කරන්න වෙන අපිට රූපස්කන්ධය සහ රූපය කියන එකනේ. එතකොට අන්න ඒ දෙකත් එක්ක රූප උපාදානස්කන්ධය පිරිසෙන් දැකීමේදී රූපස්කන්ධය සහ රූපය යන විග්‍රහය දැන් අර ඔබ වහන්සේ දැන් ටිකට කලින් කතා කරේ මේ රූපය තමයි අර උපමාවේ කතා කරන්න කියලා. එතකොට ඒ රූපයට සමාන දෙයක් නේ උපමාව හැටියට අනිත් පැත්තෙන් ත්‍රාණවසේ දේශනා කරලා තියෙන්නේ. එතකොට දැන් උපාදානස්කන්ධය පිළිසින් දැකීම කියන එකත් එක්ක කොහොමද රූපස්කන්ධය සහ මේ රූපය කියන එක දෙන්නේ කියලා පොඩ්ඩක් කොහොම කතා කරන්න පුළුවන් ඉස්සෙල්ලා. දැන් සොකියත්තේනේ දැන් හොයන්න යන්නේ දැන් එතකොට දැන් මේ ධාතුභංග සූත්‍රය අනුව බලනකොට ධාතුභංග නෙමෙයි හත්තිපදෝපම සූත්‍රය අනුව බලනකොට දැන් අර කෝණය වෙනස් වෙන විදිහට කරුණු ගොඩාක් දීලා තියෙනවා. දැන් ඒ හිතන විදිහට හිතාගෙන යන්නට. එතකොට අර කෝණය වෙනස් වෙන විදිහට සොකියත්වය කියන කාරණාව තියෙන්නේ පිරිසිදු හොයන්නනේ. පංචපාස්කන්ධය කියන කාරණාව තියෙන්නේ පිරිසිදු. මොකක්ද මේ අපි නිකන් වචනයක් දාමුකෝ පිරිසිදු හොයනවා කියන්නේ මොකක්ද මේ කියන කාරණාවත් එක්ක පිරිසිදු හොයන්න පටන් ගන්න. හොයන්න පටන් ගන්නකොට කන්ද අදාළත්වයක් නැහැ. මොකද කන්ද කියන කාරණාව තියෙන්නේ දැකීම කියන නිර්වචනයට යොමු වෙන්න. දකින්නේ කරුණක. දැන් කන්ද කියන කාරණා අපි දාගන්න ගියොත් එහෙම වෙනවා ඒ තැන්වල නැත්නම් අපි හිතමු තවත් තැනක් පනවගෙන ඉවරයිනේ. ඒතකොට ඒක වෙනම හොයන්න වෙනවා. පනව ගත්ත තැනක් තියෙනවනේ. අතීත අනාගත වර්තමාන අධ්‍යාත්මික බාහිර. එතකොට ඒ කාරණා වෙනම හොයන්න. නමුත් ඒක කෙවිල්ලක් නැහැනේ. ඒතර කන්ද කියන නිර්වචනය දකින්න ඕන නැති මෙහිමයි. දැන් ඒ විදිහටම අනත්ත ලක්ෂණ සූත්‍රය එහෙමත් තියෙන්නේ. එහෙනම් අතීත අනාගත වර්තමාන යම් කිසි රූපයක් ඇද්ද මෙහෙමයි කියලා. එහෙනම් දැන් හොයන්න තියෙන්නේ උපාදානය හෝ සක්කාය කියන කාරණායි මොන වචනයක් කතා කරත් ඉස්සෙල්ලාම කතා කළ යුත්තේ උපාදානස්කන්ධය කියන එක නිර්වචනයක් නේ සොකියත්වය කියන එකට. මේක බලන්න රූපය හොයන්න වෙනවා. පිරිසිදු හොයන්න පටන් ගත්තාම. හොයනකොට ආයි උපාදානය කියන හොයන්න දෙයක් නැහැ. උපාදානය හැවෙනවා. රූපය හොයන්න පටන් ගත්තාම. එහෙනම් ගන්න රූපය කියන එක විමර්ශන. ඒකයි විචාර මොකද්ද? පිරිසිදු හොයන්න තියෙන්නේ. අන්න විමර්ශනයේ ඉඩක් ලැබෙනවා දැන්. රූපය කියන එක හොයන්න. එතකොට ඒ හොයන පැහැදිලි කිරිල්ල අන්න මේ හොයන ක්‍රමයක්මනේ තියෙන්නේ. ලැබෙන එකක් නෙමෙයිනේ. තියෙන්නේ හොයන ක්‍රමයක්මයි. විචක්ෂණය, පරිවිමර්ශනය, පරීක්ෂණය, පටිපුච්චා විනීතා, යෝනිසෝ මනසිකාර,
මොකක් ගත්තත් තියෙන්නේ අර ලැබෙනවා නම් එතන ආය සුඛියත්වයක් නේ. හැබැයි මේ ඒ දුන්න වචන ටිකෙහි අර්ථයත් එක්කම තියෙනවා හෙවිල්ලක්මයි තියෙන්නේ. දැන් අන්න මේ සුඛියත්වයේ කියන කාරණාව එක්ක හොයනවා. හොයන්න පටන් ගන්නවා මේ මොකද්ද රූපය කියලා කිව්වේ. එතකොට ඒ හොයන්න පටන් ගන්න පැහැදිලි කියලා තමයි ධාතු විභංග සූත්‍රයේ ඊළඟට දැන් හත්පදම සූත්‍රයේතර පටවි ඒ කාරණා විග්‍රහ කරගෙන යනකොට ඒ රූපය කියන්නේ මොකද්ද කියන කාරණා විග්‍රහ කරනකොට ඊළඟට මේ පටවි ආපෝ තේජෝ වායෝ ඔන්න තව මේක මේ හොයන්න පටන් ගන්නකොට බෙදන්නනේ තියෙන්නේ. දැන් ඒ කරන වැඩ පිළිවෙල තුලදිම වැඩ පිළිවෙලක් නෙමෙයි මේක මාර්ගයකදීනේ මේ දර්ශනයකට වෙන්නේ. ඒ වැඩ පිළිවෙල දැන් කරනවා. කියන්නේ මාර්ගයක් කියන්නේ ගමන් කරනවා. ගමන් කරනකොට වර්ධනය වෙනවා. ඒ වැඩ පිළිවෙල තුලදිම ආයේ බලන්නකෝ මේ රූපය කියලා යමක් ඉස්මතු වෙනවද කියලා. රූපය කියලා යමක් ඉස්මතු වෙන්නේ නැහැ. වැඩ පිළිවෙලේදී යමක් ඉස්මතු වෙනවා නම් ඒක ලැබිලා. යමක් ඉස්මතු වෙනවා නම් ඒක ලැබිලා. වැඩ පිළිවෙලේදී ඉස්මතු වෙන්නේ නැහැ. විමර්ශනයත් එක්ක. අන්න ඒකද බැයි රූපයේ පෙනගුලියක් කියලා කියන දුන්නේ ලෝකයට. අර්ථය වැඩ පිළිවෙලේදී ඉස්මතු වෙන්නේ නැහැ. අර්ථයේ වැඩපිළිවෙලේදී ලෝකෙට කියලා දුන්නා. වැඩපිළිවෙලේදී අර්ථාන්විත වෙනවා. හැබැයි වැඩපිළිවෙලේ දෙන්නට ඕනේ. ඒ අර්ථාන්විත වෙනකොට නුවණක් එන්නේ ලැබෙන්නේ නැහැ වැඩපිළිවෙලට. අන්නේ වැඩපිළිවෙල එක්ක යෙදෙනකොට රූපය, වේදනාව, සංඥාව, සංකාර විඥාන උපාදානස්කන්ධ කතා කරන දෙයක් නැහැ. එයි උපාදානස්කන්ධ කියන සොකියත් එක්කනේ. එතකොට උපාදානස්කන්ධ කියන කාරණා කතා කරන දෙයක් නැහැ. වැඩපිළිවෙලේදී ආයි උපාදාන නැති වුණා නෙමෙයිනේ. ඒ කියන්නේ අපි හිතමු සොකියත් නැති වුණානේ. ඒ කියන්නේ තමා නැති වුණා නෙමෙයි. අන්න අර වැඩපිළිවෙල තුලදීම අර නැති වුණේ රූප උපාදානස්කන්ධයේ වැදගත්කම නෙමෙයි. රූප වේදනා සංඥා සංකාර විඥාන දැන් හොයන්න හෙවීමට යමු වුණා ඒ කරුණ. අන්න පෙනගලදී බුරු මිලිගුව කියන අර්ථය හම්බුණා. අර්ථය හම්බ වුණා. හම්බුණා කියන්නේ අර්ථයේ යෙදුණා. ලැබුණා නෙමෙයි මේකයි කියලා. අර්ථයේ යෙදුණා. ඉතින් අය කවුරුත් ඊතර උන්නේ නැහනේ. මං ඊතර වුණා නම් ඔන්න මට ලැබෙන්න ඕනේ. කවුරුත් ඊතර උන්නේ. ඒක ආයේ කියලා දෙනවා කාට හරි. මෙන්න එහෙමයි කිව්වේ. බුදුරන් වහන්සේ මෙන්න එහෙමයි කිව්වේ. දැන් මං ඊතර උන්නේ නැහනේ. මට ලැබුණෙත් නැහැ. දැන් කාටට කියලා දෙනවා. මෙන්න මේකයි මේකයි. කාගෙකටද කියලා දෙන්නේ? මට මුකුත් ලැබුණ නැති නිසා බුදුරන් වහන්සේගේ දෙය කියලා දෙනවා. අන්න මට මොනවා ලැබුණා නම් ඉතින් මගේ දෙය කියලා දෙන්න පුළුවන්. හැබැයි බුදුරන් වහන්සේ කියපු දෙයක් නේ. මට මුකුත් ලැබුණේ නැහැ. අර්ථයක් සිද්ධ වුණා. මටත් නෙමෙයි අර්ථය සිද්ධ වුණේ. මට අර්ථයක් සිද්ධ වුණා නම් ඒත් සොකියත්තේ. අර්ථය අර්ථාන්විත බව වුණා. මට මුකුත් ලැබුණෙත් නෑ මම කියලා ලැබුණෙත් නෑ මට දෙයක් ලැබුණෙත් නෑ මං නිදහස්ුණෙත් නෑ මං හොතපන්ුණෙත් නෑ මං රහත්ුණෙත් නෑ අර කතන්දරේ කතා ඉවර වුණා. ඉතුරුණ කතාවක් බුදුරන් වහන්සේ කියලා. ඇයි ඒ කියලා දෙන්න පුළුවන් එකම කතාව බුදුරන් වහන්සේ. බුදුරන් වහන්සේ කතාව කියලා දෙන්න පුළුවන් බුදුරන් වහන්සේ කියපු ධර්මයේ කියලා දෙන්න පුළුවන් බුදුරන් වහන්සේ කියපු ධර්මයට අනුගත ප්‍රතිපදාව කියලා දෙන්න පුළුවන්. එච්චරයි කියලා දෙන්න පුළුවන්. එතකොට අන්න එකට කියනවා ඊතර වුණා කියලා. ඊතර වෙන්න මේකෙන් මේකට ඊතර වුණා. අරකින් නෑ ඒ දිල්ලත් නෑ. එහෙනම් කෙනෙක් ඊතර ගන්න තව එකකින් තව එකකට. ඒ දිල්ලත් නෑ. ඊතර වුණා. මොකක් නැති වෙලත් නෑ. ඊතර වුණා. එතකොට අන්න අර්ථාන්විතෝ එක යෙදුණා. ඒ නුවණ යෙදුණාට පස්සේ 11 ආකාර ස්කන්ධයක් කතා කරන්නේ ඒකෙම යෙදෙව් කියන්නේ. ඒත් 11කනේ පැවැත්ම තියෙන්නේ. නැතුව දැන් ඔන්න 11යි මෙහිමයි කියන එක නෑ. අන්න රූපස්කන්ධය කියලා නිර්වචනය දෙනවා. යථාර්ථ දැකීමම යෙදීම භාවිතේ. යථාර්ථ දැකීම භාවිතයට පෙන්නනවා මොකද්ද? ස්කන්ධ නිර්වචනය. මිසක් මම ආයි තව එකක් කරනව නෙමෙයි. යථාර්ථ දැකීමෙන් භාවිතයට. 11න් හැර මොකුත් නෑ. ඉතින් යථාර්ථ දැකීම භාවිතා වුණා නම් නෙවුණා. ඒකයි ස්කන්ධ ටික නිර්වචනය වෙන්නේ. සංගතන ඒ කාරණෙත් එක පොඩ ඔබ වහන්සේගේ විග්‍රහයත් එක පොඩි දෙයක් මේ තවත් මට ආවා. දැන් ඒතකොට දැන් රූපේ කියන එක අපිට හොයන්න තියෙන දෙයක් සංස. ඒකට ඒ අර්ථයෙන් ගත්තොත් එහෙම රූපේ කියන එක දැන් ධර්මයේ පැත්තට ගලපලා ගත්තොත් ඒ කියන්නේ රූපේ කියන එකේ අර්ථය හැම වෙලාවෙම ගැඹුරුයි. රූපේ කියන එකේ අර්ථය හොයන්න තියෙන එක. රූපේ කියන එක අපිට ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයට යොමු කරන එකක් කියන පැත්තෙන් අපි කතා කරොත් ඒක සාධාරණ සංස. අන්න හරි. එච්චරමයි. කිසි දවසක රූපය කියන එකේ අර්ථයක් හම්බෙන්නේ නැහැ.
හම්බ වුණා නම් ඒක සොකියත්තේ. ඒ ඉතින් සොකියත්තේනේ හම්බ වුණා කියන්නේ. යෝනිසු මනසිකාරය විතරයි. දැන් බලන්නකෝ සීල සූත්‍රය. හතන වාසීලා පංචපාස්කන්ධ යෝනිසු මනසිකාරය කරන්න කියන්නේ. එතකොට යෝනිසු මනසිකාරයක් විතරයි. දකින්න අනිමේන කතා කරන්නේ. දකින්න මාර්ගයේදී. එතකොට යෝනිසු මනසිකාරය ඉතින් බලන්නකෝ අර දැන් ඒක නේද උපාදීන රූපයකට කො උත්තරයක් නැහැ. උත්තරයක් හම්බුණා නැති චොකියත්තේ ලැබිලානේ. ඒ ඉතින් උත්තරයක් හම්බුණා කියන්නේ දැනගත්තා සංඥා උපාදානස්කන්ධය. උත්තරයක් නැහැ. යෙදිල්ලක් ගමන් කිරිල්ලක් නේ. උත්තරයක් කම නතර වෙනවනේ. ඕන්න දැන් මෙතන තමයි යන කෙටු කළා ආරන්නේ. ඕන්න ගමන් කළා ආව නවතුණා. ස්ටොප්. එතකොට ඉතින් ආය කරන්න දෙයක් නැහැ. ගමන් කරන්නම වෙන්නේ නැහනේ. ස්ටොප් වෙනවා නම් නිවිලා. නතර වුණා නම්. ආය කලයුත්ත කරලා ඉවරයි. එහෙනම් කිසි විදියකින් හම්බවීමක් වෙන්න විදිහක් නැහැ. කොහෙන් කොච්චර කතා කරත් කෘත්‍ය ඥානියත් පිරිසිදු දත යුත්තක් කියන එක මිසක් මේ හම්බුණා කියන කාරණාව නේ. සත්‍ය ඥාන වශයෙන් කතා කරන්නේ පිරිසිදු දත යුතු සත්‍යයක් හැටියට මිසක් ලැබිච්ච සත්‍යයක් හැටියට නෙමෙයි. පිරිසිදු දත යුතු සත්‍යයක් කියන එක. රූපේ පිරිසිදු දත යුත්තක් කියලා සත්‍ය වශයෙන්ම අවබෝධ වීමයි සත්‍ය ඥානය කියලා කතා කරන්නේ. එහෙම සංග. සත්‍ය ඥානය කතා කරන්නේ. නැත්නම් රූපය මේකයි කියලා ලැබෙන එකක් නේ. දැන් ඉති රූපං කියන නිසා මේ රූපයයි කියන්නේ නැහැනේ. මේ වේදනාවයි කියන්නේ නැහැනේ. එතකොට ඒක ප්‍රඥාවදී දැකීම. එතකොට ඉති රූපං ඉති රූප සමුදය මේ කියන කාරණාව පෙන්වන්නෙම ප්‍රතිපදාවක් ගමන් කිරිල්ලක් ඒ කාරණාවත් එක්කනේ පෙන්වන්නේ. එතකොට ප්‍රතිපදාවක් ගමන් කිරිල්ලක්. අන්න මේ යමක් හැටියට නෙමෙයි. ප්‍රඥාවේ දැකීමක් හැටියට. එතකොට සංග මාර්ග භාවිතයක් අපි කෘත්‍ය පැත්තෙන් ගත්තොත් ඒ දැන් රූපේ පිරිසිදු දත යුත්තක් කියලා සත්‍ය කියලා කතා කරොත් කෘත්‍ය හැටියට කතා කරන්න ගියොත් සංග කතා කරන්න වෙන්නේ ඒක රූපයේ පිරිසින් දැකීමක් ගැනද රූප උපාදානස්කන්ධයේ පිරිසින් දැකීමක් ගැනද මාර්ගය හැටියට කතා කරන්නේ කෘත්‍ය ඥානය කතා කරන්න ඕන නැත්තේ රූපේ පිරිසින් දැකීමක් හැටියට යෙදීම ඒ කියන්නේ දැන් කතා කරන්න කියන්නේ කරන්නේ රූපවත් දැන් උනත් ගත්තොත් එහෙම රූපේනේ හොයන්න කියන්නේ අර යෙදෙන කරුණ තමයි ස්කන්ධ කියලා විග්‍රහ කරන්නේ යෙදෙන විදිහට මිසක් කරන්නේ රූපය ඒකයි පිරිසිදු හොයන්නේ. යෙදෙන්නේ මොකක් කරා චේතනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර කියන පොනේ දුර්ලං ගොරොසියු කියන කාරණාවක් එක්කනේ. ඒක තමයි ඒ ඇතර ඒසන පෙන්වන්නේ දකිමින් වාසය කරන්න කියන එක. අය දකිමින් වාසය කරන්න කියන කාරණාව පෙන්වද්දී අහපව් මේ අර කරුණ ටික විග්‍රහ කරන දෙයක් නැහැ. ඒ කියන්නේ හැම වෙලෙම දකින්නවා නම් යථාර්ථය. අර කරුණ ටික පෙන්වද්දී රූපයයි හොයන්නේ රූපයයි දකින්නේ රූපය පිරිසිදු හොයන්නේ රූපය යථාර්ථය දකින්නේ ඒ දැකීම මම නෙමෙයි ලැබෙනව නෙමෙයි දැක්ම මාර්ගය හම්බ වෙන්නේ නැහැ ඒ යෙදීම තමයි විග්‍රහ කරලා පෙන්නන කාර්ය කියන්නේ නෝනේ අන්න අර දැන් මේ ස්කන්ධෙ මේ දැන් සීන හීන ප්‍රණීත දුර ළඟ ගොරෝසියු කතා කරන්න වෙනවනේ අන්න ඒක පෙන්නලා තියෙනවා හැබැයි එතනට බැස ගන්න වෙන්නේ සොකියත්ය උපාදාන ස්කන්ධ පැත්තෙම තමයි නේ සංග ඒකෙන්ම තමයි බැස ගන්න වෙන්නේ සාමාන්‍යයෙන් ත්‍රිලංසනද මේ එතකොට සාමාන්‍යයෙන් අර නසඤ්ඤ සංඤී කියන එක කොහොමද උතන්ට ඒකත් කියලා දෙන එකක් නේ ලෝකෙටනේ කියලා දෙන්නේ ඒක සාමාන්‍යයෙන් එතකොට ඒකත් මාර්ගයේ භාවිතයේදී නෑ අරහත් වෙ නිවීම අරහත් වෙන්නේ ඔව් නිවීම පිළිබඳව කියලා දෙනවා ලෝකෙට රහතන් වහන්සේගේ ස්වභාවය දැන් අපි ගත්ත අංගුත්තර නිකාය අපි කතා කරේ කයේ සූත්‍ර ගණනාවක් මුල් සූත්‍ර ටික. එතකොට ඒකයි ඔයකයි ඔක්කොම ලෝකේට රහතන් වහන්සේ ගැන කියලා දෙනවා. රහතන් වහන්සේ ගැන ලෝකෙට කියලා දීමේදීත් හම්බෙන්නේ හිතන දෙයක් විතරයි. දෙයක් හම්බෙන්නේ නැහැ. එහෙමයි. හිතන දෙයක් විතරයි. ඇයි නසඤ්ඤ සංඤී නෝපිය සංඤී නවිභූත සංඤී. ඒතකොට මේ ඔක්කොම කතා කරලා පස්සේ ආයි මොකක්වත් මේ කට උත්තර නැහැනේ. ඉතින් හිතන්න දෙයක් හම්බ වෙනවා. හැබැයි සමහරවිට ඒක යම් අදහසක් තියෙනවා නම් තියෙන්නේ සමහරවිට ඒක මාර්ගෙ වෙන්න ඕනේ නේද? සෝතපන්න. ඔව් ඒකේ ඒ නිර්වචනේ ඒකේ අර්ථය හම්බෙන්නේ ඒකයට. ඒ කියන්නේ අර්ථය කියන්නේ ඒක හම්බෙනව නෙමෙයි ඇත්තටම. ප්‍රශ්නේ නෑ. සැක නැති වෙන්නේ. සැක නෑ කියන එක ප්‍රශ්නේ නෑ. ප්‍රශ්නේ නෑ. ඒ ප්‍රශ්නේ නෑ කියන්නේ නිරවුල් නෑ නෙමෙයි. හැබැයි නිරවුල් නෑ කියන්නේ හරිදී හම්බුණා නෙමෙයි. හරිදී හම්බුණා නම් ආයේ ඊදිලා නිරවුල් නෑ කිව්වනම් නුවණ ලෙදිලා නෑ.
ඒ පැති හැම එකම බලන්න ඕන. මොකද සෝතපන්න කෙනා කියන්නේ ආත්ම දෘෂ්ටිය නැති කෙනා නිකනත් මේ අනත් සංඥාව භාවිත වෙන කෙනෙක් සෝතපන්න කෙනා කියන්නේ. සානස මේ දැන් සානස මේ පොඩි මේ වචන ටිකක් මම නිකන් මට මේ තේරුම් ගන්න දැන් ඡන්දය කියන එක සානස අපි නිකන් කැමැත්ත කියන පැත්තට මේ මම දැන් සානස හරිද කියලා කියන්නේ එහෙම ගත්තොත් දැන් නන්දිය කියන එක සතුටු වීම වගේ එකක්. දැන් නමුත් සානස රාගය කියන එක ඡන්දය රාගය නන්දිය කියන තැනදී සානස රාගය කියන එක මම දන්නසොන්නේ මං ඡන්දය කියන එක කැමැත්ත කියන එක හරිද කියලා. නමුත් රාගය කියන එකට සාමාන්‍යයෙන් කොහොමද මට සාමාන්‍යයෙන් ඒ ටික පොඩ්ඩක් විග්‍රහයක් පොඩි. රාගය කියන්නේ ඇලීම. ඡන්දය කියන්නේ කැමැත්ත. ඡන්දය කැමැත්ත, රාගය ඇලීම, නන්දිය සතුටු වීම. හරි. ඒ තුන තමයි. හැබැයි මේකේ බලන්න ඕනේ කෙනාටද ධර්ම විග්‍රහයද. ওই පැත්ත දෙක බලන්න ඕනේ. මොකද ඔයා ලෝකේ වචනනේ. එතකොට ලෝකයේ වචනේ ලෝකයේ ස්වභාවයෙන් ලෝකයටම කියපු එකක්ද නැත්නම් ලෝකයේ වචන පාදක කරගෙන ඊතරවන පරියාය ඉස්මතු කරන්න කියපු එකක්ද? ඒ කියන්නේ ගෙම්බා මාළුවට ගොඩබිම වතුර විස්තරේම කතා කරපු එකක්ද? එහෙම නැත්නම් ගොඩබිම කතා කරපු එකක්ද? අර වතුරේ තියෙන කාරණාව පාදක කරගෙන කියලා. අන්න ඒ විදිහට දෙපැත්ත බලන්න ඕනේ. සානස ඒක අර සානස අර උණ්ඩේ වගේනේ සානස. අර ඔව්. ඒකෙම නිෂ්ක්‍රීය වෙන. උණ්ඩේ ඒක තමයි. මට හිතෙන්නේ සානස ඒ පැත්තෙන් තියෙන්නේ කියලා සානස. ඒකෙන්ම ඒක නිෂ්ක්‍රීය වෙනවා වගේ. සානස අර මම හිතන්නේ මාස ගානකට කලින් සානස ගින්න ගැන කියනකොට කැරකැවිලා ගියා සානස. ගින්නේ මොකද්ද මේ කියන්නේ? දැන් නම් යම් පොඩි අදහසක් තියෙන ගින්නේ මොකද්ද? ඒ වගේ තමයි සානස.